ආයිබෝවන් අද අපි මේ කතා කරන්න යන්නේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුදරියන් සඳහා කඩිනම් පුනරීක්ෂණ පාඨමාලාවේ විද්‍යාංශයේ සිසුන් දරුවන් සඳහා රසායන විද්‍යා විෂය කොටසේ කොටසක් පුනරීක්ෂණයට අදාළව සාකච්ඡා කිරීමට තමයි අද බලාපොරොත්තු වෙන්නේ. අද මට පැවරිලා තියෙන කොටස 12 වෙනි ඒකකයේ සමතුලිතතාවයේ කොටසක් වෙන කලාප සමතුලිතතාවය ගැන කතා කරන්න. විශේෂ පීරියඩ් 94ක් විතර වෙන් කරලා තියෙන විශේෂ ඒකකයේ සමතුලිතතාවයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු වැඩි කොටසක් නිරූපණය වෙනවා නියෝජනය වෙනවා මේ විෂය කොටසට. ඒක ගැන ඒකේ කොටසක් කියන එක අපි රසායනික ද්‍රව්‍ය අතර සමතුලිතතාවයට රසායනික සමතුලිතතාවය කියනවා. අයනත් එක්ක ඇති වෙන සමතුලිතතාවයට අයනික සමතුලිතතාවය කියලා කතා කරනවා. මෙතන අපි රසායනික වෙනසක් නැතුව භෞතික තත්ත්වයේ වෙනස් වීම ගැන කතා කරන සමතුලිතතාවයක් ගැන තමයි අපි කලාප සමතුලිතතාවය කියලා කතා කරන්නේ. එතකොට අපි මේ කලාපය ගැන වායු පාඩමේදී 4 වෙනි ඒකකයේදී පොඩ්ඩක් කතා කරනවා. මොකද්ද භෞතික අවස්ථා? ඝන, ද්‍රව, වායු කිව්වම ඝනයක් ද්‍රව වෙන එකට කියනවා විලේණය වෙනවා කියලා. ඒක ආපහු ඝනේ බවට පත් වෙන එකට කියනවා අවසාදනය කියන නම. විලේණය අවසාදනය ඝන ද්‍රව අතර. ඒක අපේ මේ කොටසට අදාළ නැහැ. තව කොටසක් තියෙනවා ඝනය කෙලින්ම වාෂ්ප බවට පත් වෙනවා. ඒකට කියනවා ඌර්ධවපාතනය කියන ක්‍රියාවලිය. ඊළඟට ද්‍රවයක් වාෂ්ප වෙන කලාප සමතුලිතතාවයට කියනවා වාෂ්පීකරණය කියලා. ඒක අහපව් ද්‍රව බවට පත් වෙන එකට කතා කරනවා ද්‍රවීකරණය. ඝනීභවනය කියලාත් පාවිච්චි වෙනවා ද්‍රවීකරණය. ඉතින් අපේ මේ විෂය කොටස යටතේ කතා කරන්න තියෙන්නේ ප්‍රධාන කොටම ද්‍රව අවස්ථාවයි වායු අවස්ථාවයි අතර තියෙන සමතුලිතතාවය ගැන. ඉතින් අපි මේක කලාප සමතුලිතතාවය කියලා ගත්තාම කොටස් දෙකක්. එකක් අපි කතා කරන්න යනවා විෂම ජාතිය. සමතුලිතතාව. විෂම ජාතිය කලාප සමතුලිතතාව. තව එකක් කතා කරන්න යනවා සමජාතීය කලාප සමතුලිතතාව. ඔය කොටස් දෙක. ඉතින් අපි මෙතන මුලින්ම විෂම ජාතීය කලාප සමතුලිතතාවයේදී ඒ කියන්නේ භෞතික කලාප දෙකක් අතර තියෙන සමතුලිතතාවය අපිට එතකොට කතා කරන්න තියෙන්නේ මෙතන අර මම කිව්ව විදිහට ද්‍රව කලාපය සහ වායු නැත්නම් වාෂ්ප කලාපය අතර. ඔය විදිහට සිදු සමතුලිතතාවය. එතකොට ඉදිරි ක්‍රියාවට කියනවා මෙතන වාෂ්පීකරණය. ආපසු ක්‍රියාවට කියනවා ද්‍රවීකරණය. වාෂ්පීකරණය ද්‍රවීකරණය. ඔය දෙක අතර තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට අපි මෙතෙන්දී මේ සමතුලිතතාවය ගැන කතා කරනකොට අපි සාමාන්‍ය දිනදා ජීවිතයේ දකින දෙයක් වශයෙන් ගත්තොත් අපි මෙහෙම වාජනයක ද්‍රවය ටිකක් දාලා මේක සංවෘත වෙන විදිහට වහලා තිබුණොත් ඔය විදිහට. එතකොට මේ පුෂ්ඨයෙන් ද්‍රවාංශු නිරන්තරයෙන් උඩට එනවා. ඇවිල්ලා මේකට ද්‍රවාංශු පිරෙනවා. ඒ ද්‍රවාංශු අහපව් මේ පුෂ්ඨයට හරි මේ බිත්තියට හරි කොහේට හරි ඝනීභවණය වෙනවා. ද්‍රවීකරණය වෙනවා. වාෂ්පීකරණය ද්‍රවීකරණය. ඝනීභවණය කියලාත් ඔය භාවිතා වෙනවා. ඒතර ද්‍රවයක් ඝන බවට පත් වෙනකොට ඝනීකරණය කියලා පාවිච්චි වෙනවා. අපිට තියෙන්නේ වාෂ්පීකරණයයි ද්‍රවීකරණයයි ගැන කතා කරන්න. එතකොට මේකේ සමතුලිතතාවයේ පිළිබඳ මිනුමක් ගන්න ගියාම සාන්ද්‍රණ අරගෙන වැඩක් නැහැ. තනිකරම ද්‍රව කලාපයේ ද්‍රවයමයි වාෂ්ප කලාපයේ වාෂ්පයමයි තියෙන්නේ. ඉතින් මේ සමතුලිතතාවයේ පිළිබඳ හොඳ මිනුමක් එනවා මෙන්න මේ උඩ කලාපයේ පිරෙන
පීඩණය මගින් P මගින් ඔය වගේ වාෂ්ප පීඩණය. එතකොට මේක ද්‍රවයේ වාෂ්ප වෙන්න වාෂ්ප පීඩණය වැඩි වෙනවා. අහපව් ද්‍රවීකරණය වෙලා වාෂ්ප පීඩණය අඩු වෙන්න යනවා. ඉතින් ටිකක් වෙලා යනකොට මේක සමතුලිත වෙනකොට මේ ක්‍රියාවලිය අපිට මෙන්න මෙහෙම අදින්න පුළුවන්. මේ පැත්තට කාලය, මේ පැත්තට R ශීඝ්‍රතාව. කොහොම ගත්තහම එතකොට මේකේ වාෂ්පීකරණයට බලපාන්නේ ද්‍රව කඳේ සම්පූර්ණ ප්‍රමාණය නෙමෙයි මතු පිට පුෂ්ඨයේ විතරයි. ඉතින් මේක ද්‍රවයේ වාෂ්ප වුණා කියලා මතු පිට පුෂ්ඨයේ වෙනසක් වෙන්නේ නැහැ. අර වෙන රසායනික ක්‍රියාවක් වෙනකොට ප්‍රතික්‍රියක ප්‍රමාණය අඩු වෙනවා. මේකට එහෙම බලපෑමක් නැති නිසා ද්‍රවීකරණ ශීඝ්‍රතා වාෂ්පීකරණ ශීඝ්‍රතාව R1 කියලා ගමු අපි. R1 දිගටම එකම වේගයෙන් තියෙනවා. මතු පිට පුෂ්ඨයේ බලපාන්නේ වාෂ්ප වුණා කියලා මතු පිට පුෂ්ඨයේ වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට ද්‍රවයේ හිඳිලම යන්න බෑ යම් ප්‍රමාණයක් තියෙන්න ඕනි. ඒ මතු පිට පුෂ්ඨයේ කුඩාවට ඝනකමට තිබුණත් එකයි ලොකුවට තිබුණත් එකයි මතු පිට පුෂ්ඨයේ වර්ගඵලයේ සමාන නිසා වාෂ්පීකරණය එකම වේගයෙන් සිද්ධ වෙනවා. එතකොට ද්‍රවීකරණය ඝනීභවණය නැත්නම් ද්‍රවීකරණය සිද්ධ වෙන්න විදිහක් නැහැ ආරම්භයේ. වාජනයේ වහපු ගමන්ම. එතකොට ටිකක් වාෂ්ප එනකොට ඒ ද්‍රවීකරණය ආරම්භ වෙලා ඒක ක්‍රමයෙන් ඔහොම ඉහළ යනවා. R1 මේ පැත්තට R2 කියමු ද්‍රවීකරණය. ද්‍රවීකරණය R2. එතකොට මෙතේ මේ හරියට ගිහිල්ලා R1 සමානයි R2 වෙනවා. සමතුලිත වෙනවා. අර බලන්න අපි වෙනත් ක්‍රියාවලදී කියන්නේ ඉදිරි ක්‍රියාවේ වේගය අඩු වෙනවා මේ විදිහට R1 අඩු වෙනවා forward එක අඩු වෙනවා backward එක වැඩි වෙලා ඔහොම වෙනවා කියන එකයි කියන්නේ. R ඉදිරි R පසු back. එතකොට මෙතෙන්දි තමයි ඒ සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවල සමතුලිතයි කියලා කියන්නේ. ඒකේ ප්‍රතික්‍රියක ටික වැය වෙන්න සාන්ද්‍රණය අඩු වෙනකොට ශීඝ්‍රතාවය අඩු වෙනවා. නමුත් මෙතන වාෂ්පීකරණයේ ඉදිරි ක්‍රියාවට බලපාන්නේ මතු පිට පුෂ්ඨයේ වර්ගඵලය. ඉතින් මතු පිට පුෂ්ඨයේ වර්ගඵලයේ ද්‍රව කඳේ උස අඩු වුණාට වාෂ්ප වෙලා පුෂ්ඨය වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ වාෂ්පීකරණ ශීඝ්‍රතාවය ඒකාකාරව තියෙනවා. ද්‍රවීකරණයේ තමයි ආරම්භයේ නැතුව තිබිලා ක්‍රමයෙන් වැඩි වෙලා ගිහිල්ලා මෙතෙන්ට සමාන වෙන්නේ. රසායනික සමතුලිතතාවයේදී වගේ නෙමෙයි. හරි. ඊට පස්සේ දැන් මෙතන සමතුලිතතාවයට ආවට පස්සේ මේකේ ස්ථිර මිනුමක් වෙනවා උඩ වාෂ්ප පීඩනය. වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. උපරිම වාෂ්ප ප්‍රමාණය ඒ වෙලාවේ පිරීලා ඒ වාෂ්ප පීඩනයට කියනවා අපි P0 එකක් කොහොම දානවා. මෙතන ඒගි කියලා කියන්නේ ඔහොම දානවා. ජලය කියලා දාමු. ජලය. එතකොට මේකට කියනවා නමක් සංතෘප්ත වාෂ්ප පීඩනය. සැචුරේට් වේපර් ප්‍රෙෂර් එක සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. සමතුලිත විට වාෂ්ප පීඩනයේ සමතුලිතතාවයේ පිළිබඳ විශේෂ මිනුමක් වෙනවා. ඒකට කියනවා නමක් සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. හැබැයි අපි මේ විදිහට මේකේ ලකුණු කළාට මෙතන නම් ඒ පීඩනය නෙමෙයි. රූප සටහනේ කෙටියෙන් ලකුණු කරා. හේතුව අපි මෙහෙම වාජනයේ වහනකොටම මේකේ ATM එකක් විතර වායුගෝල පීඩන එකක් විතර තියෙනවා බාහිර වාතයකට ඇතුල් වෙලා. ඒක නිසා එතන සංතෘප්ත වාෂ්ප කලාපයක් ඇති වෙනවා තමයි. නමුත් ඒකේ පීඩනය ඇතුලේ පීඩනය අපි මේ පීඩනය කියලා කිව්වොත් වැරදි. අර අපි වෙන පාඩම් වලදී ජලය තුලින් ඔක්සිජන් වායුව එකතු කරලා ඔක්සිජන් පුරවා ගත්තම උඩ ඔක්සිජන් තිබුණාට අපි කියනවා ජල වාෂ්පත් පිරෙනවා කියලා. මෙතනත් ඒ වගේ තමයි. ඒක නිසා අපිට මේ වැදගත් මිනුම වාෂ්ප පීඩනය ලබා ගන්න අපි මෙන්න මේ ආකාර උඩ මුල් අවස්ථාවේ රික්තක ස්වභාවයක් තියාගන්නවා. රික්තක ස්වභාවයක් තියාගෙන ඒක සංතෘප්ත වුණාට පස්සේ නම් සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා කියන්න පුළුවන් අපිට මොකද්ද? මේ ඇතුලේ පීඩනය. ඉතින් පීඩනය මැනගන්න පහසු වෙන්නත් සංතෘප්ත වාෂ්ප කලාපයේ ඇති වුණා කියලා බලා ගන්න පුළුවන් වෙන්නත් අපි විශේෂ උපකරණයක් භාවිතා කරනවා මේ සංතෘප්ත වාෂ්ප පීඩනය හඳුනා ගැනීම සඳහා. මේ බලන්න ඔයගොල්ලෝ භෞතික විද්‍යාවේ පාවිච්චි කරන
රසදිය පීඩන මානෙ ගත්තොත් මීටරයක් විතර උසට ඔහොම නලයේ තියලා මේක රසදිය. රසදිය. ඔය විදියට තියෙනවා. ඉතින් සාමාන්‍ය අවස්ථාවේ මේක රසදිය කඳේ උස 76ක් HG කියලා කියනවා. රසදිය සෙන්ටිමීටර් 76ක් විතර කියලා. මුහුදු මට්ටමේ අගේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරනවා මීටරයක් විතර උසට නලයේ අරගෙන රසදිය පුරවලා මේ අතට නමපුවාම මේ උඩ අවකාශයේ පහළට බහිනවා. පිටින් තෙරපලා දරා ගන්න පුළුවන් අවකාශයේ රසදිය කඳ තියාගෙන පහළට එනවා. දැන් මේ උඩ තියෙන රික්තකය. මෙතෙන්දී එතකොට අපි ගැටලුවක් කරගන්න ඕනේ නෑ. රසදිය ද්‍රවයක් වාෂ්ප වෙනවද ඇහුවොත් රසදිය වල ලෝහක බන්ධනයේ ප්‍රබලයි පරමාණුක ස්කන්ධයේ 200යි. ඒක නිසා රසදිය සාමාන්‍ය ලෙසට වාෂ්ප වීමක් නැති තරම් කියලා අපි සලකනවා. ඒක නිසා උඩට දැන් ජලයේ හැම තිබුණා නම් මෙතනින් උඩට ජල වාෂ්පය යනවා. දැන් රසදිය වාෂ්පයක් මේකේ නෑ උඩ තියෙන රික්තකයක්. දැන් මෙන්න මේ වෙලාවේ අපිට අදාළ ද්‍රවය අපි මේ පහළ කෙළවරෙන් අර කෙළවර නමපු ඩ්‍රොපර් එක බිඳු දමනයක් භාවිතා කළා අපි මෙතනින් ද්‍රව බිඳු ඇතුල් කරනවා. ඇතුල් කරපුවා රසදිය වලට වඩා හැම ද්‍රවයකම බර අඩු නිසා වේගයෙන් උඩට යනවා. උඩට යන පමණින් මේක වාෂ්ප වෙලා අයින් වෙනවා. එතකොට යවන බිඳු නැති වෙනවා. අපිට ක්‍රමයෙන් පේනවා මේ රසදිය කඳත් පහළට එනවා. මේකේ වාෂ්ප පේන්නේ නැහැ. නමුත් වාෂ්පයේක පිරෙනවා. එතකොට අපි එක්තරා බිඳු ගානක් යවනකොට මේක පහළට ඇවිල්ලා මෙහෙම උත්තල මාවකයේ තියෙනවා රසදියේ මෙතන අපිට දකින්න ලැබෙනවා ද්‍රවයක්. H2O ලික්විඩ් එක. මුලින් යවන බිඳු ටික නැති වුණා. අර රික්තකයට වේගයෙන් වාෂ්ප වුණා. නමුත් දැන් ටිකක් බිඳු යවන්න උඩ ද්‍රව ස්තරයක් රැඳෙනවා පේනවා. ආන්න එතකොට අපි නිගමනය කරනවා උඩ වාෂ්ප කලාපයේ සන්තෘප්ත වෙලා කියලා. එතකොට අපි මනිනවා දැන් රසදිය කඳේ උස H. ආන්න එහෙම H මනිනවා. එතකොට අපි හිතමු 74ක් වුණා කියලා. එහෙනම් අර 76 ඉඳලා 74ට පහළ බහැපු රසදිය සෙන්ටිමීටර් 2 දරා ගන්න කාගෙන්ද මේ පීඩනය මගින්. මොකද්ද වාෂ්ප පීඩනය මගින්. අපි කියනවා ඒ ජලයේ වාෂ්ප පීඩනය සංසුද්ධයි කියන්නේ මෙහෙම නෝට් එක දානවා ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය සමානයි 76 ඍණ H. ඒකකය HG සෙන්ටිමීටර් මිලිමීටර් 760න් අඩු කරලා ගන්න ඕන. එතකොට ආන්නේ ආකාරයට අපිට සංතෘප්ත වාෂ්ප පීඩනය මැනගන්නත් පුළුවන් ඇති වුණා කියලා දැනගන්නත් පුළුවන්. එතකොට මේකේ අපේ රූප සටහනේ වායුගෝල අපි ලකුණු කරනවා සංතෘප්ත වාෂ්ප පීඩනය. නමුත් ඒක ASCII වායුගෝලීය වාතයේ තියෙනවා. ඉක්මනින් හොඳට වාෂ්ප වෙලා සංතෘප්ත වෙන්නේත් නැහැ. උඩ ඒ වෙනකොට වායුගෝල පීඩන එකක් තියෙනවා. මේකේ රික්තකේ නිසා ලේසියෙන්ම වාෂ්ප වෙලා සංතෘප්ත වාෂ්ප කලාපයට යනවා. එතකොට අපි මේ විදිහට මැනගන්න පුළුවන්. ඊළඟට අපි කියනවා මේ වාෂ්පීකරණය කියන එක බන්ධන කඩාගෙන ද්‍රව අවස්ථාවේ ක්‍රියාත්මක වෙච්ච බන්ධන බිඳගෙන තමයි උඩට එන්නේ. ඒක ධන ඩෙල්ටා H. මේක එතකොට අපිට අවශ්‍යත් නැහැ ඍණ ඩෙල්ටා H. බන්ධන කඩාගෙන වාෂ්ප වෙන්න අපි වතුර ටිකක් වාෂ්ප කරන්න ලිපේ තියලා රත් කරන්න ඕනි වගේ. තාප අවශෝෂකයි. සීතල වෙන්න තාපය පිට කරලා ද්‍රව බවටත් පත් වෙනවා. ඉතින් මේ වාෂ්පීකරණයේ තාප අවශෝෂක නිසා මේක අපි යම් කිසි විදියකට රත් වෙන්න සැලැස්සුවොත් මේ උඩ තියෙන ද්‍රවය ටික නැති වෙනවා. රත් කළොත් කොයිල් එකක් දාලා හරි අවුවේ තියලා හරි අපි රත් කළොත් උෂ්ණත්වය වැඩි කළොත් ද්‍රව ටික නැති වෙනවා. ද්‍රව ටික නැති වුණොත් සන්තෘප්ත නැහැ. දැන් අපිට සන්තෘප්ත කරන්න තව ද්‍රවය මේකට ඇතුල් කරන්න වෙනවා.
එතකොට එක්තරා උෂ්ණත්වයකදී මේ හරියේදී විතර සන්තුෂ්ත වෙයි. දැන් රසදිය කඳ උස අඩුයි. තව රත් කළොත් මේ හරියට විතරයි. ඉතින් මොකද වෙන්නේ? රසදිය කඳේ උස අඩු වෙනවා කියලා කියන්නේ 76න් අඩු උසක් අඩු කළා කියන්නේ පීඩනය වැඩි වෙනවා. ඉතින් අපිට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයකුත් කියන්න පුළුවන්. කොහොමද? මේ පැත්තට උෂ්ණත්වය, මේ පැත්තට සන්තුෂ්ත වාෂ්ප පීඩනය, saturate vapor pressure, සන්තුෂ්ත වාෂ්ප පීඩනය. ජලයට කියලා හිතමු. එතකොට සෙල්සියස් බිඳුවේදී ජලයට යම් පීඩනයක් තියෙනවා. ඔන්න ඔහොම පීඩනය වැඩි වෙනවා. ඔය විදිහට ගිහිල්ලා තව උෂ්ණත්වය වැඩි කරනකොට එක්තරා අවස්ථාවකදී උෂ්ණත්වය ටිකක් වැඩියට යනකොට මෙන්න මෙතෙන්ට එනවා ද්‍රව මට්ටම. දැන් ඒ වෙලාව වෙනකොට මේ H වල අගය බිඳුව වෙනවා. එතකොට P0 ජලය සමානයි 76 ඍණ බිඳුව සමානයි 76යි. මොකක්ද එතකොට කියන්න පුළුවන්? ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය බාහිර පීඩනයට සමාන වෙලා තියෙනවා. එතකොට අන්නේ උෂ්ණත්වය අපිට හරි විශේෂ උෂ්ණත්වයක්. එතකොට අපි කියනවා බාහිර පීඩනය 76යි. HgCm. එතකොට අපි 76න් මෙහෙම රේඛාව ඔහොම ගෙනාවම මෙන්න මේ උෂ්ණත්වය. මොකද්ද? සන්තුෂ්ත වාෂ්ප පීඩනය බාහිර පීඩනයට සමාන වෙච්ච උෂ්ණත්වයට තමයි අපි තාපාංකය කියලා කියන්නේ. CI සෙල්සියස් සාමාන්‍ය අගය. ඉතින් අපේ බාහිර පීඩනයේ මුහුදු මට්ටමේ වායුගෝල රසදිය සෙන්ටිමීටර් 76ට වඩා අඩු නිසා මේදි තාපාංකය පොඩ්ඩක් අඩු වෙනවා. මේ මුහුදු මට්ටමේ ගාන 76 දැම්මි. එතකොට සෙල්සියස් 100යි. ඉතින් අපි දැනගන්න ඕනි තාපාංකය හඳුන්වන්න. නටන උෂ්ණත්වය කියලා සාමාන්‍ය භාවිතයේ කිව්වට ඒක මදි. මොකද්ද තාපාංකය කියලා කියන්නේ? ද්‍රවයක සන්තුෂ්ත වාෂ්ප පීඩනය උෂ්ණත්වයේ සමග ඉහළ ගොස් එය බාහිර පීඩනයට සමාන වෙන උෂ්ණත්වය එම ද්‍රවයේ තාපාංකයයි. මොකද්ද? ද්‍රවයක සන්තුෂ්ත වාෂ්ප පීඩනය උෂ්ණත්වයේ සමග ඉහළ ගොස් එය බාහිර පීඩනයට සමාන වන උෂ්ණත්වය එම ද්‍රවයේ තාපාංකයයි. ඉතින් අපිට ද්‍රවයක තාපාංකය කියන එක අවස්ථා විපර්යාසයකට අගයක් වෙනවා. තැනින් බාහිර පීඩනය වෙනස් කළොත් තාපාංකය වෙනස් වෙනවා. තමන් අහලා ඇති සමහර විට ළමයි කඳු මුදුන් වලදී වතුර නටන උෂ්ණත්වය අඩුයි කියලා. ඒතර කඳු මුදුනකදී වායුගෝලීය පීඩනය 76ට වඩා අඩුයි. එතකොට මෙහෙම ගියාම තාපාංකය අඩු වෙනවා. ඔය විදිහට. තව තමන් අහලා ඇති ගෙවල් වල පාවිච්චි වෙන පීඩන උඳන ප්‍රෙෂර් කුකර් එක. ඒකේ උඩ කට වහලා ලොකු ලෝහ බෝලයකින් වහලා ඒකේ බරයි ඒක තද කරලා තියෙන බලයයි සේරම ඇතුළට සමාන වෙනවා. ඉතින් ඒ පීඩනයට සමාන වෙනකන් ඇතුළේ පීඩනය වැඩි කරන්න බාහිර පීඩනය වැඩි කරලා. ඉතින් බාහිර පීඩනය 76ට වඩා වැඩි. එතකොට වතුර නටන උෂ්ණත්වය 100ට වඩා වැඩි වෙනවා. තාපාංකය ඉහළ යනවා. ඉතින් ප්‍රෙෂර් කුකර් එකේ එහෙම කඩල එහෙම ඉක්මනට තැම්බෙන්න ඉක්මනට යොම් පියුම් ක්‍රියා කරගන්න පුළුවන්. ඒවා වතුර නටන උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වවල තමයි වියෝජනේ මේ තාපාංකයේ බවට පත් වෙන්නේ. ඉතින් ද්‍රවයක තාපාංකය අපිට බාහිර පීඩනය වෙනස් කරලා සකස් කරන්න පුළුවන්. ආන්න එක දැනගන්න ඕනි. ඊට පස්සේ මෙතන ගත්තොත් එම අපි ද්‍රව කීපයක් ද්‍රවයක තියෙන ද්විතීකාන්තර ක්‍රියා වෙනස් වෙනකොට අපි දන්නවා ඕගනික් වලදී එහෙම SPD වලදී අපි කතා කරනවා ද්‍රවයක තාපාංකයේ රඳා පවතින්නේ ද්විතීකාන්තර ක්‍රියාවල ප්‍රබලතාවයේ මත
හයිඩ්‍රජන් බන්ධන එහෙම තියෙනකොට වැඩි කියලා කියනවා අපි. ලන්ඩන් බල තියෙනකොට ටිකක් අඩුයි කියලා කියනවා. ඉතින් ආන්නේ අණුව අපි ගත්තොත් එම ද්‍රව කීපයක් මේ පැත්තට ගන්නවා උෂ්ණත්වය. මේ පැත්තට සංතෘප්ත වාෂ්ප පීඩනය. බාහිර පීඩනය එකත් ඔහොම ලකුණු කරනවා. මලේසියට 1 atm දාන්නම් අහම. දැන් අපි ජලයේ තාපාංකය දන්නවා CI කියලා. එතකොට විශේෂත්වය තමයි ජලයේ වාෂ්ප පීඩනය බාහිර පීඩනයට සමාන වෙන්න ඕනි මෙතෙන්ට යනකොට මේ වගේ. P0 ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය උෂ්ණත්වයේ එක්ක ඉහළ ගිහිල්ලා බාහිර පීඩනයට සමාන වෙන්නේ සෙල්සියස් 100යි. ඊට පස්සේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වගේ එකක් ගත්තොත් අණුක ස්කන්ධයේ ඉතා ඉහළ නිසා මේකේ තාපාංකයේ ඉහළ බවක් තියෙනවා 159. කටපාඩම් කරන්න ඕනේ. මේ අපි අහලා තියෙන ඕගනික් වල භාවිතා කරන මෙතනෝල් 64යි. එතනෝල් 78යි. බලන්න එතකොට තාපාංකය ද්‍රවයෙන් ද්‍රවයට වෙනස් වෙනවා. ඒතර ද්‍රවයෙන් ද්‍රවයට වෙනස් වෙන්න ඕනි ආකර්ෂණ බල මත. හරිද? එතන මෙතන CCl4 වල අණුක ස්කන්ධය වැඩි නිසා ලන්ඩන් බලය ප්‍රබල වෙලා ජලයටත් වඩා ඝනත්වය වැඩි, ද්‍රව තාපාංකත් වැඩි. වාෂ්ප වීමේ හැකියාව අඩුයි. ඇති කරන වාෂ්ප පීඩනයත් අඩුයි. අඩු වාෂ්ප පීඩනයක් ඇති කරන නිසා බාහිර පීඩනයට සමාන කරන්න ඉහළ උෂ්ණත්වයකට රත් කරන්න වෙනවා. මෙතන මම ලකුණු කළේ නෑ මේ P0 මෙතනෝල් CH3OH හයිඩ්‍රජන් බන්ධන දුර්වල කෙනා 64ට රත් වෙනකොට වාෂ්ප වෙනවා. මේ එතකොට තියෙන්නේ එතනෝල් P0 එතනෝල්. ඉතින් මේ තාපාංක එකක්වත් Taman කටපාඩම් කරන්න ඕනේ නැහැ. සංසන්දනයක් විතරයි ඕනි. ඉතින් මේ සංකේත ලේසියට සංසන්දනයේට ගන්න මම වෙන ප්‍රස්ථාරයක් ගන්නවා මෙහිම. උෂ්ණත්වය මේ පැත්තට සැචුරේට් වේපර් ප්‍රෙෂර් බාහිර වායු ගෝල 1 ඒ ද්‍රවයක් කියලා දානවා. කල්පිත ද්‍රවයක් ඒ P0 විචලනය. එතකොට ඒ කියලා ද්‍රවයක් ගන්නවා අපි සංසුද්ධයි කියලා කියන්නේ ද්‍රවයේ විතරක් ඉන්නවා කියන්නේ අපි P0 දානවා. ඉතින් එයාගේ තාපාංකයටත් අපි සංකේතයක් දානවා. තාපාංකයේ කැපිටල් T දාලා සංසුද්ධයි කියන්නේ නෝට් එක දාලා ඒ ඔන්න ඒකේ තාපාංකය. සැසඳීමට මං B ද්‍රවයක් ගන්නවා. එතකොට මේ P0B එයාගේ තාපාංකය ගන්නවා T0B. තව ද්‍රවයක් ගමු. ඔන්න කල්පිත සංකේත ද්‍රව තුනක් ගත්තා. එතනෝල්, මෙතනෝල්, ජලය වගේ ABC කියලා. ඉතින් මේ ද්‍රව තුනේ ගුණාංග තුනක් අපි සංසන්දනය කරන්න දැනගන්න ඕනි. එතකොට මෙතන ගත්තාම තුන් දෙනාගේ වාෂ්ප පීඩන වෙනස්. ඕනෑම උෂ්ණත්වයක් මේ සලකපුවම C ගේගේ අඩුයි, B ගේගේ වැඩි, A ගේගේ හොඳටම වැඩි. තාපාංකත් මේ වගේ. එතකොට මේකට හේතු ඒ හේතු සේරටම බලපාන්නේ ඒවයි ද්විතීකාන්තර ක්‍රියාව. ඒ අතර බලය ආකර්ෂණ බලය ඔහම දාමු. මේක හොඳට වාෂ්ප වෙනවා කියලා කියන්නේ ඒ බලය දුර්වලයි. BB අතර බලය ප්‍රබලයි. CC අතර බලය ඊටත් වඩා ප්‍රබලයි.
මේකට බලය කියන්නේ මෙතෙන්ට F අකුරක් දාලා ලියන්නත් පුළුවන්. forces AA කියලා ඔහොම දාන්නත් පුළුවන්. මෙහෙම දාන්නත් පුළුවන්. මතක තියාගන්න ඕනේ මේ කෙටීර සාසංවිජ බලය නෙමෙයි. ටිකක් දිග වැඩියට ගහලා තියෙන්නේ ද්විතීකාන්තර ක්‍රියාව. ක්ලෝරීන් අතර එහෙම ඒක බන්ධන එහෙම නෙවෙයි මේ ලකුණු කරලා තියෙන්නේ. හරි. එතකොට මෙයාගේ ආකර්ෂණ බලය දුර්වල නිසා එයා හොඳට වාෂ්ප වෙලා වැඩි වාෂ්ප පීඩනයක් ඇති කරනවා. ඕනෑම තැනක් බැලුවොත් ඒගේ වාෂ්ප පීඩනය වැඩි. B ගේ අඩුයි. C ගේ ආකර්ෂණ බල ප්‍රබල නිසා හොඳටම වාෂ්ප පීඩන හැකියාව අඩුයි. ඇති කරන්නේ අඩු වාෂ්ප පීඩනය. ඉතින් මෙයා දැනටම වැඩි වාෂ්ප පීඩනයක් ඇති කරන නිසා ඒගෙන් ඇතිවෙන ඒගේ නටවන්න අවශ්‍ය උෂ්ණත්වය T0 අඩුයි. B ගේ T තාපාංකය ඊට වඩා වැඩි. C ගේ තාපාංකය ඊටත් වඩා වැඩි. ආනේ කතාව. තාපාංකය. ඉතින් තමන් පදනමකට යන්න ඕනි ආකර්ෂණ බල ප්‍රබල නම් සංතෘප්ත වාෂ්ප පීඩනය අඩුයි. ඒ අයගේ තාපාංකය වැඩි. ඒ පැත්තෙන් බැලුවොත්. මේ පැත්තෙන් බැලුවොත් ද්විතීකාන්තර ක්‍රියාව දුර්වල අයගේ වාෂ්ප වීමේ හැකියාව සංතෘප්ත වාෂ්ප පීඩනය ඉහළයි. එම ද්‍රාවණයක් නටවන්න ලේසි. තාපාංක අඩුයි. අපි කාබනික රසායන එහෙම කියන්නේ හයිඩ්‍රෝකාබන වල තාපාංක ලන්ඩන් බල තියෙනකොට දුර්වලයි කියලා එහෙම අණුක ස්කන්ධේ වැඩි වෙනකොට වැඩි තාපාංක වැඩි වෙනවා කියලා. ආන්නේ කතාව අපි දැනගන්න ඕනි ද්‍රවයක සංසන්දනය. ඊට පස්සේ මෙතෙන්දි මම තව ප්‍රස්තාරයක් මතක් කරලා යනවා. මොකද්ද? ජලයට යම් කෙනෙක් එකතු කරනවා. අපි මේ වෙලාවේ එකතු කරන කෙනා ගන්නවා වාෂ්ප වෙන්නේ නැති හොඳට කලවම් වෙන වාෂ්ප වෙන්නේ නැති කෙනෙක්. අපි හිතමු ලුණු ටිකක් දිය කළා කියලා. ඉතින් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණගත කළාම ඒ සෝඩියම් ක්ලෝරයිඩ්ගේ අංශු සෝඩියම් ධන ක්ලෝරයිඩ් ඍණ අංශු ද්‍රවයේ ඇතුලේ වගේම මතු පිටත් පැතිරිලා වාෂ්ප වීමට පොඩි බාධාවක් කරනවා. වාෂ්ප වීමට බාධාවක් වුණාම වාෂ්ප පීඩනය අඩු වෙනවා. ඒ අඩු වුණාම මේ ජලයටත් වඩා ජලයේ තාපාංකයේ 100ටත් වඩා යටින් මෙහෙම ගිහිල්ලා තාපාංකයේ වැඩි බවකට යනවා. මේ සෝඩියම් ක්ලෝරයිඩ්ගේ ද්‍රාවණි ජලය තමයි වාෂ්ප වෙන්නේ. P0 ජලය. හැබැයි ප්‍රස්ථාරයේ කාටද සෝඩියම් ක්ලෝරයිඩ් 1යි. ඉතින් අර ආයන පැතිරෙනකොට වාෂ්ප වීමට බාධා කරනවා කියනවා. අපි 1M ග්ලූකෝස් කියමු. ඒත් ඒ වගේ තමයි. ග්ලූකෝස් අණුව මහා විශාලයි බරයි වාෂ්ප වෙන්නේ නැහැ. ඒතර ජලයේ වාෂ්ප වීමට මේක මතු පිට පැතිරිලා බාධා කරනවා. ඉතින් මේ බාධාව අපිට කියනවා අපේ විශේෂ නිර්දේශයේ ගැඹුරට කතා කරන්න නැති වුණාට මේ අංශු වල විශාලත්වයේ මත නෙමෙයි රඳා පවතින්නේ සංඛ්‍යාව මත කියලා. ඉතින් ග්ලූකෝස් අංශුවක් කියන්නේ මහා විශාල අංශුවක්. පරමාණු 24කින් බර සමන්විතයි. සෝඩියම් ධන ආයනයේ ඊටා කුඩා වුණාට සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් මේ වගේ එකක් වෙනවා. 1M NaCl වලට තාපාංකය තවත් ඉහළට යනවා. හේතුව අයන ගාන වැඩි වීම. එතකොට මවුලයක් දිය කරපුවාම වතුරේදී ආයන මවුල දෙකක් බවට පත් වෙනවා. ග්ලූකෝස් මවුලේ දිය කළොත් මවුලේම තමයි. ඉතින් අංශු ගාන වැඩි වෙනකොට වාෂ්ප පීඩනය හොඳටම පාතනය වෙලා අසාමාන්‍යව පාතනය වෙලා තාපාංකයත් අසාමාන්‍යව ඉහළ යනවා. දැන් තව ආයන තියෙන එකක් ලිව්වොත් එම K2SO4 කිව්වොත් මේකත් 1M දිය කරපුවාම ආයන මවුල 3ක් එනවා. ආයන මවුල 3ක් ආපුවා මේකේ තියෙන්නේ 2යි. තවත් මේ පැත්තට ගිහිල්ලා තාපාංකය ඉහළට යනවා. ඉතින් අපේ ඔය සංයෝගයක් දිය කරපුවාම අයන ලෙස තියෙනවා කියන්න සාක්ෂියක් මේක. වාෂ්ප පීඩනයේ අසාමාන්‍ය පාතනය. තාපාංකයේ අසාමාන්‍ය ආරෝහණය. මේවට කියන පොදු නම අපේ සිලබස් එකේ නැති වුණාට අපිට කොටසට සංග්‍රාහක ගුණ. අංශු ගාන මත සඳහා පවතින්නේ. හිමාංක පාතනය වෙනවා, ආශ්‍රිත පීඩනය වැඩි වෙනවා, තාපාංක ආරෝහණය වෙනවා, වාෂ්ප පීඩන අසාමාන්‍යව පාතනය වෙනවා.
අයනික සංයෝග දිය කරපුවාම හේතුව අංශු ගාන අයනීකරණයෙන් අංශු ගාන වැඩිවීම නිසා. ඒක ගැනත් පොඩ්ඩක් දැනගන්න. ඉතින් අපේ පාඩමේ දිගට යන්නේ මෙන්න මේ වගේ ද්‍රව ගැන. ඉතින් අපිට ප්‍රස්ථාර අදිනකොට අපිට ආකර්ෂණ බල දුන්නොත් තාපාංක ගැන ගලප ගන්න පුළුවන්කම තියෙන්න ඕනි. ආකර්ෂණ බල දුර්වල නම් වාෂ්ප පීඩන වැඩි. වාෂ්ප පීඩන වැඩි නම් තාපාංක අඩුයි. ආකර්ෂණ බල ප්‍රබල නම් තාපාංකේ වැඩි. වාෂ්ප පීඩනය අඩුයි කියන එක දැනගන්න ඕනි. ආන්නේ ටික අපි ද්‍රව ගැන දැනගන්න ඕනි. අර ඉතනෝල් මෙතනෝල් ගත්තම මෙතනෝල් වල 64යි. ඉතනෝල් වල 78යි. ජලයේ 100යි. ඒතර ජලයේ හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලවම ක්‍රියාත්මක වෙනවා. මෙතනෝල් වල බරත් අඩු නිසා එක OH කාණ්ඩය නිසා හයිඩ්‍රජන් බන්ධන දුර්වලව ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ආන්නේ කතාව දැනගන්න ඕනි. මේ එතකොට සේරම සංතෘප්ත වාෂ්ප කලාපයක් ඇති වුණාම ඇතිවන සංතෘප්ත වාෂ්ප පීඩන ප්‍රස්ථාර. මේක. ඊළඟට අපි දැනගන්න ඕනි මේකෙදී මේ වගේ ප්‍රස්ථාරයකුත් මේ පැත්තට ගන්නවා වෙනම අක්ෂයක් උෂ්ණත්වය. උෂ්ණත්වය ගන්නවා. මේ පැත්තට ගන්නවා රත් කරන කාලය කියලා. උෂ්ණ යම් කිසි පදාර්ථයක් අරගෙන අපි රත් කරගෙන යනවා උෂ්ණත්වයේ මනිමි. ඒතර උෂ්ණත්වය රත් කරනවා කියන්නේ අපි තාපය අඛණ්ඩව ලබා දෙනවා. ඉතින් අපිට මේකේ ස්වභාවයන් ගැන ගන්නකොට ඉතා අඩු උෂ්ණත්වවල ඉඳලා බලනකොට අපිට හම්බ වෙනවා ඝන කලාපය. ඝණයක සොලිඩ් එක ඉස්සකුර දාමු. ඝණයේ රත් කරන්න උෂ්ණත්වයේ ඉහළ යනවා. හැබැයි ඔහොම ඉහළ ගිහිල්ලා එක්තරා වෙලාවක් එනවා රත් කරන කාලය ගත වෙනවා. හැබැයි උෂ්ණත්වයේ ඉහළ යන්නේ නැති ටික. එතකොට අපි ඒ ටිකට කියනවා ඝණයයි ද්‍රවයයි අතර සමතුලිතයේ පවතින වෙලාව. ඉතින් මේක භෞතික විද්‍යාවේම කියනවා අර සැඟවිච්ච තාපය, গুপ্ত තාපය උරා ගන්නවා. විලයනයේ උණු වීමට ගන්න গুপ্ত තාපය, විලයනයේ গুপ্ত තාපය කියලා. ජලයේ ගත්තන් සෙල්සියස් අංශක බිඳුවේදීම අයිස් ටික ද්‍රවය වෙනකන් කොච්චර රත් කළත් උෂ්ණත්වයේ ඉහළ යන්නේ නැහැ. ඊට පස්සේ ද්‍රව වුණාට පස්සේ නැවත උෂ්ණත්වයේ ඉහළ යනවා ඒ ද්‍රවේ. රත් කරන කාලයත් එක්ක උෂ්ණත්වයේ ඉහළ යනවා. එහෙම ඉහළ ගිහිල්ලා නැවත එක්තරා වෙලාවක උෂ්ණත්වයේ නියතව යන ටිකක් එනවා. එතකොට මේ තමයි ද්‍රවය ගෑස් එකට වාෂ්පයට යන අවස්ථාව. මොකද වාෂ්පීකරණයේ গুপ্ত තාපය. গুপ্තයි කියලා කියන්නේ තාපය ලබා ගත්තට උෂ්ණත්වයේ ඉහළ යන්නේ නැහැ. අර බන්ධන ටික කඩා ගන්න ද්‍රවයේ වාෂ්ප බවට පත් කරන්න උරා ගන්න. ඊට පස්සේ දැන් ගෑස් වුණාට පස්සේ ආය උෂ්ණත්වයේ ඉහළ යනවා. ඔය විදිහට. එතකොට තමන් මෙතන දැනගන්න ඕනි මේ තමයි විලයනයේ গুপ্ত තාපය ලබා ගන්න වෙලාව. විලයනයේ গুপ্ত තාපය. මේ එතකොට වාෂ්පීකරණයේ গুপ্ত තාපය. වාෂ්පීකරණයේ গুপ্ත තාපය. ආන්නේ විදියට දැනගන්න ඕනි පදාර්ථයක් රත් කරනකොට එකාකාරවම උෂ්ණත්වයේ ඉහළ යන්නේ නැති බව. මුලින් ඝනේ රත් වීගෙන අඩු උෂ්ණත්ව ගන්නකොට අපිට ඝන භෞතික කලාපයක් හම්බ වෙනවා. ඝනේ රත් කරනකොට උෂ්ණත්වයේ ක්‍රමයෙන් වැඩි වෙනවා. හැබැයි එහෙම ගිහිල්ලා එක්තරා කාලයක් හම්බ වෙනවා රත් කරන කාලය ගත වුණාට උෂ්ණත්වයේ ඉහළ යන්නේ නැහැ. එතන කියනවා අර ඝන ද්‍රව සමතුලිතයේ තියෙනවා. විලයනයයි අවසාදනයයි අතර සමතුලිතයි. විලයනයේ গুপ্ত තාපය කියලා උරා ගන්නවා. දැන් ද්‍රව වුණාට පස්සේ ද්‍රවයේ සාමාන්‍ය ලෙසට රත් වෙනවා.
එතන ඒතකොට ප්‍රධාන ලෙස වාෂ්ප කලාපයට ගියාට සුළු වශයෙන් ප්‍රධාන ලෙස තියෙන්නේ ද්‍රව කලාපේ. ඊට පස්සේ ද්‍රවයේ වාෂ්ප වෙන සමතුලිතයක් එනවා. එතෙන්දී උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ රත් කරන කාලයේ ගත වුණ. ඉතින් මෙන්න මේ විචලනයත් අපි පදාර්ථය දැනගන්න ඕනි. ඉතින් සමහර ඒවා තියෙනවා විලේනයේ গুপ্তතාපය හරි වැඩි කියලා. එතකොට මේ රේඛාව ටිකක් දිග වැඩියට අදින්න ඕනි. වාෂ්පීකරණයේ গুপ্তතාපය අඩුයි කිව්වොත් මේ රේඛාව මෙහෙම කෙටි කරලා අදින්න ඕනි. গুপ্তතාප දෙකේ වෙනස. ඉතින් ආන්නේ විදියට මේ ප්‍රස්ථාරවල හැඩතල සමන් දැනගන්න ඕනි. ඊළඟට අඩුම උෂ්ණත්වවල ඉඳලා මෙහෙම රත් කරගෙන යනකොට උෂ්ණත්වයේ ඉහළ යෑම ගත්තාම තව අපි ගන්නවා අර ද්‍රව කලාපයට නෙමෙයි හුඟා කඩු උෂ්ණත්වයේ ඉඳලා උෂ්ණත්වයත් එක්ක සංතෘප්ත වාෂ්ප පීඩනය. ඔය විදිහට හුඟා කඩු උෂ්ණත්වයේදී ගත්තම අපිට ඝන කලාපය හම්බ වෙනවා. එතකොට මේ ඝන කලාපයේ ඉඳලා ඉස්සරහට එනකොට අපිට භෞතික කලාප වෙනස් වෙන තැනකට යනවා. එතකොට මේ අවස්ථාවල ඝනයයි ද්‍රවයයි අතර සුළු සුළු සම්බන්ධතා තියෙනවා. ප්‍රධාන භෞතික කලාප මේකේ ලකුණු කළේ. ඉතින් මෙහෙම ආවම අපිට සංතෘප්ත වාෂ්ප පීඩනයයි උෂ්ණත්වයත් එක්ක ඔන්නෝම ප්‍රස්ථාරයක් ලකුණු කරන්න පුළුවන්. එතකොට මේ රේඛාව ඇඳලා තියෙන්නේ මේ උෂ්ණත්වයේ අඩු පීඩනය වැඩි. මේ වෙලාවේ තියෙන්නේ සොලිඩ් එක ඝන. මේ හරිය කලාපය ගත්තාම උෂ්ණත්වයේ අඩුයි වැඩි. පීඩනය අඩුයි. මේ හරිය තියෙන්නේ වාෂ්ප කලාපේ. එතකොට මේ හරිය තියෙනවා ද්‍රව කලාපේ. ඉතින් මේ රේඛාවෙන් කියනවා නිරූපණය වෙන්නේ මෙතන අපි හිතමු O කියලා A B C ඔය වගේ ගත්තාම OA රේඛාවෙන් කියනවා ද්‍රවයයි ඝනයයි වාෂ්පයයි අතර සමතුලිතය නිරූපණය කරනවා කියලා. මේ OC රේඛාවෙන් ද්‍රවයයි වාෂ්පයයි අතර සමතුලිතය. S සහ L රේඛාවේ මෙතන ඝනය O සහ B රේඛාවෙන් ඝනය සහ ද්‍රවය අතර සමතුලිතය නිරූපණය කරනවා කියලා. ඒ භෞතික කලාප අතර සමතුලිතය. ප්‍රධාන ලෙස එක භෞතික කලාපයක් පෙන්වන්නට ඒ අතර අනිත් භෞතික කලාපත් තියෙනවා. එතකොට එක්තරා අවස්ථාවක මෙන්න මෙතන විශේෂ තැනක් වෙනවා. මොකද්ද? AO රේඛාවෙන් කියන්නේ ද්‍රව වාෂ්ප. OC රේඛාවෙන් කියන්නේ ද්‍රව වායු. OB රේඛාවෙන් කියන්නේ ඝන ද්‍රව සමතුලිතයන්. එතකොට එක්තරා අවස්ථාවක් O කියන ලක්ෂයට ගත්තාම එතන භෞතික කලාප තුනම මුණ ගැහෙනවා. ඉතින් මේ භෞතික කලාප තුනම මුණ ගැහෙන උෂ්ණත්වයට කියනවා අමුතු නමක් අපි දැනගත යුතු නම ත්‍රිකලක්ෂය කියලා. ත්‍රිකලක්ෂය කියන නම මෙතෙන්ට. ඉතින් අපි ත්‍රිකලක්ෂයක් ඉලක්කමක් වශයෙන් කටපාඩම් කරගත යුතු එකක් තියෙනවා. ජලයේ ත්‍රිකලක්ෂය 0.01 සෙල්සියස්. මේ ජලය අපි අඳින්නේ ජලය සඳහා. එතකොට මේ ආකාරයට ඊළඟට අපි මේකේ වායුගෝල පීඩන එකක් විතර මෙන්න මේ හරි 1 AT යටතේ ගත්තොත් මෙන්න මේ අවස්ථාව කවුද වායුගෝල පීඩන එකක් යටතේ ද්‍රවයයි වාෂ්පයයි තියෙන අවස්ථාවට තමයි අපි කියන්නේ තාපාංකය කියලා. සාමාන්‍ය ලෙසට සෙල්සියස් 100යි. මෙතන ඝනයයි ද්‍රවයයි අතර තියෙන සමතුලිතයට අපි කියන්නේ සෙල්සියස් 0යි කියලා. ඒ ද්‍රවාංකය, තාපාංකය, ත්‍රිකලක්ෂය. එතකොට මේවා කෙල්වින් වලට හරවන්න ගියොත්
අපි සාමාන්‍ය ලෙසට කියන්නේ 273ක් එකතු කරන්න කියලා. නමුත් 273ක් එකතු කරනකොට අපි වායු පාඩමේදී කියනවා කෙල්වින් බිඳුව කියන තැන සෙල්සියස් අංශක 0.15ක් තියෙනවා. ඒක නිසා නිරපේක්ෂ ශුන්‍යාගය 273.15 කියලා කෙල්වින්. ඒක නිසා අපි මෙතෙන්දි 0.1ත් එක්ක බලනකොට මේ 0.15 ලොකු වගයක් නිසා ඒවා මෙතෙන්ට සැලකිල්ලට ගන්නවා. ඒක නිසා ත්‍රිකලක්ෂයේ කෙල්වින් වලින් ප්‍රකාශ කරන්න ගියොත් 273.15ක් එකතු කරලා ගත්තාම 273.16ක් වෙනවා. අර සෙල්සියස් අංශක අපි 27යි 100යි 80යි කියනකොට මේ 0.15 සලකන්නේ නැහැ. එතකොට අපි කැපිටල් T හොයාගන්න කියලා තියෙන්නේ සාමාන්‍ය ලෙසට T සෙල්සියස්ට 273ක් එකතු කරන්න කියලා. ඒ කියන්නේ නිරපේක්ෂ ශුන්‍ය තැන කෙල්වින් බිඳුව කියලා ගන්න කියන. නමුත් සෙල්සියස් වලින් එතන 0.15යි. මෙතන 273.15ක් එකතු කරන්න ඕනි. නමුත් අර 25 30 40 කියනකොට 0.15 නොසලකා. නමුත් 0.01ත් එක්ක ලොකු වගයක්. ඒ වගේ 15 ගුණයක් 0.1යි. ඒක නිසා මෙතන අගය කෙල්වින් වලින් මේ අගය. එතකොට අයිස් බවට පත් වෙන උෂ්ණත්වය ද්‍රවාංකය 273.15 කෙල්වින්. මේකත් එතකොට ලියා තියන්න පුළුවන්. 373.15. ඉතින් අර 300 ගානට යනකොට මේ 1.5 නොසලකා හරින්න පුළුවන්. හරි. එතකොට අපි දැනගන්න ඕනි මේ කලාප රූප සටහන. ඉතා අඩු උෂ්ණත්වවල සිට පදාර්ථයන්ගේ භෞතික අවස්ථා සලකපුවාම ඒවායේ සමතුලිතයන් බලා ගන්න පුළුවන්. එතකොට OA රේඛාව ඝන වායු අතර, OC රේඛාව ද්‍රව ඝන අතර, ද්‍රව වායු අතර, OB රේඛාව ඝන ද්‍රව අතර සමතුලිතයන් තියෙනවා. ඉතින් ඝන ද්‍රව අතර සමතුලිතයේ පීඩනය බාහිර පීඩනයට සමාන වෙන උෂ්ණත්වය තමයි කියන්නේ ද්‍රවාංකය කියලා. එතකොට ද්‍රව වාෂ්ප සමතුලිතය බාහිර පීඩනයට සමාන වෙන උෂ්ණත්වයට කියන්නේ තාපාංකය කියලා. දැන් කඳු මුදුනකට ගියාම මේක පහළට එනවා. එතකොට මේ උෂ්ණත්ව වෙනස් වෙනවා. පීඩන උඳුනේ බාහිර පීඩනය වැඩි. එතකොට ද්‍රවාංක තාපාංක වෙනස් වෙනවා. ඊට පස්සේ මේ ප්‍රස්ථාරයේ තව විශේෂ උෂ්ණත්වයක් සලකුණු කරනවා. මෙන්න මෙතන. මේකේ ඉලක්කම 374යි. 374යි. හරි. එතකොට සෙල්සියස් වලින් ඉන් 273ක් එකතු කරපුවාම මේකටත් යනවා කීයටද 647ට. දෙසීය 73ක් එකතු කරපුවාම 7යි 4යි 6යි. 0.15 නොසලකා හැරියත් කමක් නෑ ලොකු ඉලක්කම් එක්ක. එතකොට මෙයාට කියනවා නමක් මොකද්ද? මෙතනින් එහාට අපිට ද්‍රව කලාප දකින්න හම්බ වෙන්නේ නෑ. ඝන කලාප කොහොමත් නෑ. වායු කලාපේ විතරමයි තියෙන්නේ. කොච්චර පීඩනය වැඩි කළත් නැවත ද්‍රව කරන්න බෑ. එතකොට ඔය අපි ජලය ද්‍රව වෙන්නේ සෙල්සියස් අංශක 100 දී කිව්වට 150 200 දී වුණත් ද්‍රව ජලය හදන්න පුළුවන් ලොකු පීඩන යොදලා. පීඩනය වැඩි කරලා ද්‍රව කරන්න පුළුවන්. හැබැයි 374 පහ වුණාට පස්සේ කොච්චර පීඩනය වැඩි කළත් ද්‍රව කරන්න බෑ. මේ උෂ්ණත්වයට කියන්නේ අවදි උෂ්ණත්වය.
බලන්න මේ ප්‍රස්ථාරයෙන් අපි විශේෂ ලක්ෂ දෙකක් ගැන කතා කරනවා. ත්‍රික ලක්ෂයයි අවදි උෂ්ණත්වයයි. ඝන ද්‍රව වායු යන සමතුලිතයන් තුනම පවතින භෞතික කලාප තුනම පවතින උෂ්ණත්වයට කියනවා භෞතික කලාප තුනේම සමතුලිතයක් තියෙන උෂ්ණත්වයට කියනවා ත්‍රික ලක්ෂය කියලා. දැන් තමයි සාමාන්‍ය ලෙසට බලන්න අයිස් කැටයක් දිහා දුම දානවා වගේ පේනවා. ඒ කියන්නේ වාෂ්පය යනවා. ඊළඟට අල්ලලා බලපුවන් තෙත ගතිය දැනෙනවා. වතුරක් තියෙනවා. කැටේ ඝනටක් තියෙනවා. ඒ කියන්නේ ඝන ද්‍රව වායු අවස්ථා තුනම තියෙනවා. ඒ අවස්ථා තුනේම සමතුලිතයක් තියාගන්න ලක්ෂයට උෂ්ණත්වයට කියන නම තමයි ත්‍රික ලක්ෂය. ඉතින් තමන් ඒක හඳුනා ගන්න ඕනි පදාර්ථයක ඝන ද්‍රව වායු යන අවස්ථා තුනේම සමතුලිතයක් පවතින උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ ත්‍රික ලක්ෂය. ජලයේ ත්‍රික ලක්ෂය සෙල්සියස් අංශක 0.01යි. කෙල්වින් වලින් 273.16යි. එතෙන්දි දැනගන්න ඕනි අර නිරපේක්ෂ ශුන්‍යයට කෙල්වින් කරනකොට එකතු කරන්නේ 273.15. අර සාමාන්‍ය තැන්වලදී 0.15 ගණන් ගත්තේ නැත්තේ අර ලොකු ඉලක්කම් වල එක සලකනකොට ඒක නොසලකා හරින්න පුළුවන්. නමුත් මෙතන 0.01ත් එක්ක බලනකොට වැඩිපුර 0.15 ලොකු ගාණක් වෙනවා. ඒක නිසා ඒක එකතු කරලා අපි කතා කරනවා. හරි? දැන් මේ වයිදී 273ට මේ සෙල්සියස් 100 373යි කිව්වත් ඇති. මෙතන 374 647යි කිව්වත් ඇති. ත්‍රික ලක්ෂය. පීඩනය වැඩි කිරීම මගින් පමණක් ද්‍රව බවට පත් කළ හැකි උපරිම උෂ්ණත්වය එම ද්‍රවයේ ත්‍රික ලක්ෂය වේ. පීඩනය වැඩි කිරීම මගින් ද්‍රව බවට පත් කළ හැකි උපරිම උෂ්ණත්වය ත්‍රික ලක්ෂය වේ කියලා. ඉතින් අපේ විශේෂ සීමාව තුල දෙන්නෙක්ගේ මේ ප්‍රස්ථාර දීලා තියෙනවා අර ජලයේ මේ කාබන් ඩයොක්සයිඩ්. එතකොට හැඩේ ආකාරයමයි ඔහොම. ඝන ද්‍රව වායු. මේ පැත්ත සංතෘප්ත වාෂ්ප පීඩනය සැචුරේට් වේපර් ප්‍රෙෂර් මේ පැත්තට T උෂ්ණත්ව. මේකෙදි කියනවා වායුගෝල පීඩ මේ O රේඛාව A B C වගේ. ඔය වගේ. CO2 සඳහා. මෙයාගේ ත්‍රික ලක්ෂය කියනවා සෙල්සියස් -56යි. කාබන් ඩයොක්සයිඩ් අපි අවට එනකොට වායුවක් තියෙන්නේ ඒකේ ත්‍රික ලක්ෂය -56.4යි. සෙල්සියස්. ඊට පස්සේ මේක අමුතුයි. වායුගෝල පීඩන එක තියෙන්නේ මෙන්න මේ හරියේ 1.8. ඉතින් ඒක ඉරක් ඇඳගෙන යනකොට ඒ ඉරට හම්බ වෙන්නේ නැහැ ද්‍රව කලාපේ. ඒ වායුගෝලයක යටතේ හම්බ වෙන්නේ ඝන ඝන වාෂ්ප විතරයි. ඒතර මෙතන උෂ්ණත්වය මෙතන ගත්තම 76යි. 78යි. 78.6 ඕනි නම් මේ ගන්නට. එතකොට මෙතෙන්දි කතාව තමයි මෙයා වායුගෝල පීඩන එක යටතේ අපිට ද්‍රව වාෂ්ප දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා කෙලින්ම වායුගෝලයකේදී ඝනය වාෂ්ප බවට පත් වෙනවා. අර අපේ කියන්නේ ඌර්ධව පාතනය වෙන කෙනෙක්. වායුගෝල පීඩන එකක් යටතේ එයාට හම්බ වෙන්නේ නැහැ ද්‍රවයයි වාෂ්පයයි අතර සමතුලිතේ. හම්බ වෙන්නේ ඝනයයි වාෂ්පයයි අතර වායුවයි අතර විතරයි. ඒක නිසා මේ උෂ්ණත්වය අර එකේ ද්‍රවාංකයේදී වාෂ්පීක ඌර්ධව පාතනය වෙලාම යනවා. ත්‍රික ලක්ෂය මේ ගාන. ඒකේ අවදි උෂ්ණත්වය 31.3යි සෙල්සියස්.
මෙතෙන්ට අවදි පීඩනය කියලා කියනවා. ඒ අවදි පීඩනය එච්චර වැදගත්කමක් නැහැ. මෙතෙන්ට පීඩනය 5.1180. කාබන් ඩයොක්සයිඩ්. ඉතින් බලන්න මෙතන ජලයේ ද්විතීකාන්තර ක්‍රියාව ප්‍රබල නිසා ත්‍රිකලක්ෂයේම හුඟක් ඉහළට ගිහිලා කෙල්වින් 374 දී ද්‍රව කරන්න පුළුවන්. හැබැයි කාබන් ඩයොක්සයිඩ්ගේ ද්විතීකාන්තර ක්‍රියාව ලන්ඩන් බලය දුර්වල නිසා 31.3ට වඩා වැඩි වුණොත් කොච්චර පීඩනය යොදලවත් ද්‍රව කරන්න බෑ. එතකොට කාබන් ඩයොක්සයිඩ්ගේ ත්‍රිකලක්ෂය ඍණ 56.4යි අවදි උෂ්ණත්වය 31.3යි. ඔය වගේ බලන්න ඕනි. මේ දෙක. ත්‍රිකලක්ෂයයි අවදි උෂ්ණත්වය. ඊළඟට මේ කලාප රූප සටහන විභාග ප්‍රශ්න පත්‍රයක අමුතු කරලා දාලා තිබුණා. අපි භෞතික කලාප 3යි උගන්වලා තියෙන්නේ. ප්‍රශ්නයක තිබුණා මෙහෙම. මෙහෙම ඇවිල්ලා ඔය වගේ එකක්. කලාපත් දාලා තිබුණා. මේක ගෑස්. මේක ලික්විඩ්. මේ හරිය දාලා තිබුණා S1 S2 කියලා. S1 S2 කියලා. ඉතින් අපිට 아무තුයි වායු ද්‍රව ඝන කියලා තිබුණා නම් කමක් නැහැ. solid. solid 1 solid 2 කියලා දාලා භෞතික කලාප දෙකක් දාලා ඝන මේ විදිහට දාලා තිබුණා. ඉතින් කොහොමේක ත්‍රිකලක්ෂය කියලා බැලුවොත් රේඛා තුන කැපෙන තැන් ත්‍රිකලක්ෂ කියලා ගන්න බෑ. ත්‍රිකලක්ෂය වෙන්නේ ඝන ද්‍රව වායු. මෙතන කැපෙන්නේ ඝන S1 S2 වායු. එතන ත්‍රිකලක්ෂය නෙමෙයි. මෙන්න මෙතන විතරයි ත්‍රිකලක්ෂය වෙන්නේ. එතකොට මේ මොකද්ද S1 S2 තියෙන්නේ අර අපි කතා කරන සමහර පදාර්ථවල භෞතික ස්වરૂපයේ වෙනස්කම් තියෙනවා. මොකද්ද බහුරූපී ආකාර. ඝන අවස්ථාවේ බහුරූපී ආකාර පවතින ඒවාය භෞතික අවස්ථා දෙකක් විතර තියෙන්න පුළුවන්. Tamanට මතක් වෙනවා නම් සල්පවල එක අවස්ථාවක් තියෙනවා රොම්බසීය ආකාර. තව ආකාරයක් තියෙනවා ඉදිකටු ආකාර නැත්නම් ඒකනිතික ආකාර. ඉතින් මේ භෞතික ආකාර දෙක අතර සමතුලිතයක් තියෙනවා. උෂ්ණත්වය 95 දී වගේ සෙල්සියස් ඝන ද්‍රව අතර සමතුලිතයක් තියෙනවා. එතකොට මේ බහුරූපී ආකාර දෙකක් තමයි ඝන කලාපයේ තියෙන මේ S1 S2. හැබැයි ත්‍රිකලක්ෂය මෙතන S1යි S2යි ද්‍රවයයි සමතුලිතයි. මෙතන S1යි S2යි ද්‍රවයයි සමතුලිතයි. මෙතන S1යි S2යි වායුවයි සමතුලිතයි. මෙතන ඝන 1 S2 සහ ද්‍රවය සමතුලිතයි. මෙතන තමයි S2 ද්‍රව සහ ඝන සමතුලිත. ඝන ද්‍රව වායු තියෙන සම. ඉතින් ආන්නේ වගේ විශේෂයට සලකුණු කරලා තිබුණත් ඒක බලා ගන්න ඕනි අර වගේ. ඉතින් ඝන අවස්ථාවේ බහුරූපී ආකාර දෙකක්. ඕසෝන් ගැන එහෙම නෙමෙයි. ඕසෝන්ගේ බහුරූපී ආකාර දෙක තියෙන්නේ වායු කලාපේ. එතකොට අපිට මෙහෙම ගෑස් දෙකක් දීලා G1 G2 තිබුණා නම් ඒ වායු කලාපයේ බහුරූපීතා තියෙන ඕසෝන් වගේ. ඔක්සිජන් ඕසෝන් ආන්නේ වගේ. ඊළඟට අපිට ඔය අපි ද්‍රව ගැන කතා කළේ ඊළඟට අපිට තියෙනවා ද්‍රව ඔය කතා කළ සේරම අපි කතා කළේ සංසුද්ධ සංඝටකය. ජලය නම් ජලය විතරයි. මධ්‍යසාර නම් මධ්‍යසාර. CO2 නම් CO. දැන් එහෙම නෙමෙයි අපි කතා කරනවා A සහ B කියලා ද්‍රව දෙකක් එකට එකතු කරනවා කියලා. ද්‍රව දෙකක්. එතකොට එකතු කළා අපි ද්‍රවයක් හදා ගන්නවා. එතකොට මේක භූමි තෙල් ජලය වගේ එකිනෙක කලවම් නොවන දෙකක් නෙමෙයි මධ්‍යසාර ජලය. එතනෝල් මෙතනෝල් බෙන්සීන් ටොලුයින් වගේ කලවම් වෙන දෙන්නෙක් ගැන අපි කතා කරන්න යනවා. ද්‍රාවණයක් ගැන. එතකොට මෙහෙම ද්‍රාවණයක් ගැන කතා කරන්න ගියාම එතකොට Aටයි Bටයි දෙන්නටම වාෂ්ප වෙන්න පුළුවන්. එතකොට
A සහ B මිශ්‍රණයක් ගැන කතා කරන්න යනවා. එතකොට මෙතන කියනවා වාෂ්ප කලාපයට යෑම. පීඩනය ඇතිකරන්න වාෂ්ප කලාපයට ගිහිල්ලා. ඒක රඳා පවතිනවා ද්‍රවයේ ඉන්න මවුල භාගයේ මත කියලා. ඒත් වාෂ්ප කලාපයට යනවා බීත් වාෂ්ප කලාපයට යනවා. එතකොට බීටත් හැකියාව තියෙනවා තමන් වාෂ්ප කලාපයේ ඇතිකරන්න යන පීඩනය තමන් ඉන්න මවුල භාගයේ මත ඔය විදිහට කතා කරනවා. ඊට පස්සේ අපි මේ දෙන්නට නියතයක් දානවා. K1 SA කියලා දානවා. මෙයාටත් දානවා සමානුපාතික නියතයක්. K2 SB. ඔය විදිහට. එතකොට අපි මෙහෙම දාන්න ගියාම මෙතන අපි සමානුපාතික නියතය හොයන්න යනවා. හොයන්න යනකොට අපි සලකනවා SA සමානයි 1යි කියන. SA සමානයි 1යි කියනකොට PA සමානයි K1 වෙනවා. එතකොට තනිකරම තමන් විතර 1යි කියන්නේ මවුල භාගයේ 100ට 100යි සංසුද්ධයි. එතකොට සංසුද්ධ වෙලාවේ පීඩණයට අපි දැම්මේ P0A කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ප්‍රකාශය PA සමානයි P0A SA කියන කතාව. මෙතෙන්ටත් SB සමානයි 1යි. එතකොට PB සමානයි K2 වෙනවා. PB සමානයි K2. එතකොට SB 1යි කියන්නේ සංසුද්ධ නිසා P0 B තමයි K2 වෙන්නේ. එතකොට SA මවුල භාගයේ 1යි කියන්නේ 100ට 100යි. 100ට 100යි කියන්නේ සංසුද්ධයි. එතකොට අපි PBටත් ලියන්න පුළුවන් P0B XB කියන කතාව. ඔය විදිහට. ඉතින් මෙන්න මේ සම්බන්ධතාවයට කියනවා අපි නමක් රවුල් නියමය කියන නම. රවුල් නියමය. සංඝටක දෙකක් මිශ්‍ර කර ද්වයංගී ද්‍රාවණයක් පිළියෙල කළ විට ඒ දෙන්න හොඳට තෙල් වතුර තෙල් වගේ කලවම් වෙන්නේ නැහැ. හොඳට මිශ්‍ර වුණාම අපි කියනවා ද්වයංගී ද්‍රාවණයක් පිළියෙල කළ විට එක් සංඝටකයක සංතෘප්ත වාෂ්ප පීඩනය එක් සංඝටකයක සංතෘප්ත වාෂ්ප පීඩනය එහි සංසුද්ධ අවස්ථාවේ සංතෘප්ත වාෂ්ප පීඩනයේ ද්‍රවයේ පවතින මවුල භාගයේ ගුණිතයට සමාන වේ කිය. PA සමානයි P0A SA කියලා කියන්න පුළුවන් කියලා. දැන් උඩ සමස්ත පීඩනය ගත්තොත් උඩ PT එක ගත්තොත් වාෂ්ප කලාපයේ පීඩනය PA ධන PB තමයි. එතකොට PT ට දැම්ම හැකි P0A SA ධන P0B XB. ඔය විදිහට දෙන්නෙක් මිශ්‍ර වෙලා ඉන්නකොට ඒ දෙන්නගේ මාංශු මතු පිට පුෂ්ඨයටත් එනවා ඇතුළෙත් තියෙනවා උඩට යෑම රඳා පවතිනවා තමන්ගේ ඇති කරන තමන් සංසුද්ධ අවස්ථාවේ ඉන්න ඇති කරන වාෂ්ප පීඩනයන් තමන් ඉන්න මවුල භාගයත් මත තමන්ගේ මවුල භාගයේ වැඩි වෙන්න වැඩි වාෂ්ප පීඩනයක් ඇති කරනවා. එතකොට ආන්නේ කතාවට. එතකොට අපි දැන් මෙතන ප්‍රස්ථාරයක් ගන්න යනවා මෙහෙම. කොටු ප්‍රස්ථාරය. මේකත් වාෂ්ප පීඩන මේකත් වාෂ්ප පීඩන. මේ පැත්තට ගන්නවා SA ගේ මවුල භාගය. මෙතන බිඳුවයි මෙතන 1යි. ඉතින් මෙයාගේ මවුල භාගයේ වර්ධනය වීගෙන එනකොට මේකේ ඉන්න SB බැලුවොත් මෙයා 1යි කියලා කියන්නේ B බිඳුවයි.
මෙතන බිඳුවයි කියන්නේ මෙයා එකයි. මේ පැත්තට එයා වැඩි වෙනවා. එතකොට SAට මේ අක්ෂයයි මේකයි x අක්ෂය වුණාම SBට මේ පැත්තට තමයි x අක්ෂය තියෙන්නේ. දැන් අපි ලකුණු කරනවා මෙන්න මේ ප්‍රස්ථාරය. PA ප්‍රස්ථාරය y සමානයි mx බඳු. එතකොට මවුල භාගයේ බිඳුවේදී නෑ එnde වැඩි වෙලා ගිහිල්ලා මෙතෙන්ට යනවා. මෙතෙන්ට යනකොට SA එකයි කියන්නේ මෙතන P0 තියෙනවා. සංශුද්ධ ඒගේ පීඩනය. මේ එතකොට PA ප්‍රස්ථාරය. දැන් බලන්න PB ගේ ප්‍රස්ථාරය බලමු මේකෙම ලකුණු කරන්න. එයාගේ මවුල භාගයේ බිඳුව වෙනකොට වාෂ්ප පීඩනය බිඳුව මේ මවුල භාගයේ බිඳුව. එතෙන්දි පීඩනය බිඳුවයි. මෙතෙන්ට යනකොට මවුල භාගයේ එකයි පීඩනය උපරිමයට යනවා. මම මෙතන ගන්නවා B ගේ වාෂ්ප පීඩනය පොඩ්ඩක් අඩුයි කියලා හිතෙන් දාගන්නවා. ඔය විදිහට. එතකොට මේ PB ගේ ප්‍රස්ථාරය වැඩි වෙලා ගිහිල්ලා සංශුද්ධ අවස්ථාවේ මවුල භාගයේ 100% වෙනකොට උපරිම ගානට මෙතෙන්ට එනවා. PB. ඊට පස්සේ PT ලකුණු කරන්න ගියෝ. මේ අවස්ථාවේ PT කියන්නේ මෙතන. මෙයා නැහැ. මේ අවස්ථාවේ PT කියලා කියන්නේ මෙයා නැති වුණාම මෙයා. මේ තමයි PT ප්‍රස්ථාරය. එතකොට කියනවා රවුල් නියමයේ පිළිපදින ද්‍රාවණයක වාෂ්ප පීඩනය මේ ආකාරයි ප්‍රස්ථාරය කියලා. එක් සංඝටකයේ වාෂ්ප පීඩනයත් මුළු වාෂ්ප පීඩනයත් මේ ආකාරයට යනවා කියලා. ඔය ආකාරයට. එතකොට මේ ආකාරයට පිළිපදින ද්‍රාවණයකට නමක් කියනවා පරිපූර්ණ ද්‍රාවණය. මතක තියාගන්න ඕනි හතරවෙනි එකකේ කියන පරිපූර්ණ වායු වලට කිසි සම්බන්ධයක් නැහැ. පරිපූර්ණ ද්‍රාවණයක් කියලා කියනවා. අර අපි එදා කිව්වා වායු නියම පිළිපදින වායු වලට පරිපූර්ණ වායු කියලා. ගුණාංගත් කිව්වා. ආකර්ෂණ බල නොතිබිය යුතුයි, අංශු පරිමාවක් අත් කර නොගත යුතුයි, ගැටුම් පූර්ණ ප්‍රස්ථයස්ත විය යුතුයි කියලා පරිපූර්ණ වායුවක ගුණාංග. අද අපි කියන්නේ යනවා පරිපූර්ණ ද්‍රවයක ගුණාංග. ඒ කෙටියෙන් කියලා දැම්ම හැකි රවුල් නියමයේ පිළිපදින ද්‍රාවණ පරිපූර්ණ ද්‍රාවණ වේ කියලා. එහෙම වෙන්න තියෙන්න ඕනි ගුණාංගය කියනවා මෙන්න මේ ගුණාංගය. සංඝටක වෙන් වශයෙන් නැති විට බලත් ඒවා මිශ්‍ර කළ විට අලුතෙන් ඇතිවෙන බලත්. කොහොම දාමු අපි? A අතර බලය B අතර බලය AB අතර බලයට සමාන නම් සංඝටක මිශ්‍ර කළ විට අලුතෙන් ඇතිවන ආකර්ෂණ බලත් සංසුද්ධ සංඝටක වල ආකර්ෂණ බලත් ප්‍රබලතාවයෙන් සමාන නම් තමයි අපි පරිපූර්ණ ද්‍රාවණයක් කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රකාශන වරංගු වෙන්නේ පරිපූර්ණ ද්‍රාවණ වලට. එතකොට කොයිවද පරිපූර්ණ ද්‍රාවණ කියලා ගත්තොත් ඉතින් ආකර්ෂණ බල සමාන නම් වාෂ්ප පීඩන සමාන වෙලා තාපාංක සමාන වෙන්න ඕනි. එහෙම සර්ව සම ද්‍රාවණ නැහැ. ඒක නිසා අපි පරිපූර්ණ තත්වයට ළඟා වුණා කියන්නේ නැතුව පරිපූර්ණ ද්‍රාවණ කියලා සලකන කට්ටියක් ඉන්නවා. හරියටම 100% බල සමාන නැති වුණාට ව්‍යුහයෙන් බොහෝ දුරට සමාන නම් එකම බල වර්ගයේ ක්‍රියාත්මක වෙනවා නම් ඒවා අපි ගන්නවා පරිපූර්ණ ද්‍රාවණ කියලා. පරිපූර්ණ ද්‍රාවණයක් වෙන්න අවශ්‍යතාවය මොකද්ද? ද්‍රාවණයේ තුල තියෙන සියලුම බල ප්‍රබලතාවයෙන් සමාන විය යුතුයි කියනවා. සියලුම බල කියන්නේ කවුද ද්‍රාවණයේ ASCII? AA බල, BB බල, AB බල. ඒවා තියෙනවද? ඔක්කොම ප්‍රබලතාවයෙන් සමාන නම් තමයි පරිපූර්ණ ද්‍රාවණ කියලා කියන්නේ. එහෙම නැත්නම් කියනවා සංඝටක වෙන් වශයෙන් නැති විට ක්‍රියාත්මක වූ ආකර්ෂණ බලත් මිශ්‍ර කළ විට අලුතෙන් ඇතිවන ආකර්ෂණ බලත් ප්‍රබලතාවයෙන් සමාන නම් කියනවා පරිපූර්ණ ද්‍රාවණ කියලා. ඉතින්
100%ක්ම පරිපූර්ණ ද්‍රාවණ එහෙම සර්ව සමයව නොතිබුණාට ව්‍යුහයෙන් බොහෝ දුරට සමාන එකම බල වර්ගයේ ක්‍රියාත්මක වන ද්‍රාවණ පරිපූර්ණ ද්‍රාවණ කියලා ගන්නවා. මේ බලන්න එහෙම ටික මෙතනෝල් CH3OH එකතු කරනවා එතනෝල්. ඉතින් දෙන්නගේ බලවල ප්‍රබලතාවයේ පොඩි වෙනසක් තියෙනවා තමයි. අරයාගේ 78යි මෙයා 64යි තාපාංක. නමුත් පරිපූර්ණයි කියලා සලකනවා. මේ බෙන්සීන් C6යි H5යි CH3 බෙන්සීන් ටොලුයින් විවය බෙන්සීන් මෙතන CH3 එක දාලා හොම ටොලුයින් හෙක්සේන් C6යි H14යි ධන හෙප්ටේන් C7යි H16 පොඩි වෙනසක් තියෙනවා ඔය විදිහට. ඊළඟට H2O මේ බලන්න D2O පොඩි වෙනසයි තියෙන්නේ. හයිඩ්‍රජන් බලමයි කිය. ඉතින් මෙන්න මේ වගේ සමාන ඒවා ක්ලෝරෝබෙන්සීන් බ්‍රෝමෝබෙන්සීන් හෙක්සේන් හෙප්ටේන් D2O H2O බෙන්සීන් ටොලුයින් එතනෝල් මෙතනෝල් ආන්නේ ඒවා අපි සලකනවා පරිපූර්ණ ද්‍රාවණ කියලා. එතකොට අපි පරිපූර්ණ ද්‍රාවණයක ප්‍රස්ථාරය අපි දැනගන්න ඕනි. ඊට පස්සේ අපිට කියනවා මෙහෙම පරිපූර්ණ නොවන අපරිපූර්ණ ද්‍රාවණ තියෙනවා කියන කතාව. එතකොට මේ පරිපූර්ණ නොවන ද්‍රාවණ ගැන කතා කරනකොට අපි කියනවා දෙවර්ගයක්. මෙන්න මෙතන බලය අසමාන නම් ඉරක් ගහලා කපනවා. AA බල BB බල සමාන නැහැ. ඔහොම. එකිනෙකාට අසමානව ක්‍රියාත්මක වෙනවා නම් ඒවා අපරිපූර්ණ ද්‍රාවණ කියලා කියනවා. ඉතින් මේ අපරිපූර්ණ ද්‍රාවණ දෙවර්ගයක් කතා කරනවා AA බලවලට වඩා ප්‍රබලයි AB බල ශක්තිමත් BB බලවලටත් වඩා ශක්තිමත් AB බල. අලුතෙන් ඇතිවෙච්ච ආකර්ෂණ බලය හුඟක් ප්‍රබලයි. ප්‍රබල නම් වාෂ්ප වෙන්න දෙන්නේ නැහැ. ඒතර වාෂ්ප පීඩනය පහළ වැටෙනවා. ඒක නිසා මේ තත්ත්වයෙන් අර අඩු වෙනවා කියන වචනේ අරගෙන අපරිපූර්ණ ද්‍රාවණ වලින් මේවා ගන්නවා ඍණ අපගමන ද්‍රාවණ. ඒ වගේම තියෙනවා AA අල්ලගෙන ඉන්නවට වඩා දුර්වලව AB අහුවෙන්නේ. දුර්වලව AB අහුවෙන්නේ. ඔය විදිහට. ආන්න එහෙම වුණාම ලේසියට වාෂ්ප වෙලා යනවා. එතකොට වාෂ්ප පීඩන වැඩි වෙන නිසා අපි මේවට කියනවා ධන අපගමන ද්‍රාවණ කියලා. ධන අපගමන ද්‍රාවණ. ඔය විදිහට අපි කියනවා. ආකර්ෂණ බල. ඉතින් මේවයි ප්‍රස්ථාර ගත්තොත් අක්ෂයේවම ගම්මු පීඩන මේ පැත්තට මවුල භාග SA. ඉතින් මේ ධන අපගමන අඳින්නත් ගන්නවා. පීඩන මවුල භාග. එතකොට SA SB ම කියලා දාගන්න නම් හොඳ නෑ වගේ PQ කියලා දාන්නත් පුළුවන්. අපි මේකට SQ කියලා දාමු. මේකට SC කියලා දාමු. එතකොට අපි මේ ඍණාපගමන අර රවුල් නියමයේ ඒවට වඩා අවතල වක්‍රේ එන්න ඕනි. ඔන්න එකක් අඳිනවා. ඔන්න තව එකක් අඳිනවා. ඔන්න තව එකක් අඳිනවා.
මම මෙතෙන්ට දානවා P not Q. මෙතෙන්ට දානවා P not R කියන කතාව. QR ගේ මිශ්‍රණය. ආකර්ෂණ බල ශක්තිමත් වෙලා. වාෂ්ප පිට. එතකොට මේ උඩ තියෙන්නේ PT ප්‍රස්ථාරය. මේ PQ ප්‍රස්ථාරය. මේ තියෙන්නේ PR ප්‍රස්ථාරය. වාෂ්ප පීඩනයේ පාතනය වෙලා අඩු වෙලා අපගම ඍණ අපගමනය ඍණ පැත්තට වෙලා මෙන්න ධන අපගමන ආදිනවා. ධන අපගමන ආදිනකොට මම අර සරල රේඛාව රවුල් නියමයේ ආදින්නේ අඩි රූල තියලා මේවා උත්තල වක්‍ර P0 C කියලා මන් දානවා. මේ හරිය දානවා සීට වඩා පොඩ්ඩක් බල දුර්වල කෙනෙක් බල ප්‍රබල වාෂ්ප පීඩනයේ වැඩි කෙනෙක් කියලා හිතාගෙන PD. එතකොට D හා C මිශ්‍රණයක් මේ කතා කළා. එතකොට PT එක ඔහොම එනවා. බලන්න එතකොට මෙතන තියෙනවා සරල රේඛාවලින් පරිපූර්ණ ප්‍රස්ථාරය. මෙතන තියෙනවා ධන අපගමන ප්‍රස්ථාරය. මේක තියෙනවා ඍණ අපගමන ප්‍රස්ථාරය. ඉතින් ධන අපගමනයේ වට උදාහරණයක් ලෙස ප්‍රධාන ලෙස කතා කරනවා එතනෝල් ජලය. මේකට කතා කරනවා ක්ලෝරෝෆෝම්, ට්‍රයික්ලෝරෝමෙතේන් සහ ඇසිටෝන්, ප්‍රොපනෝන්, ඇසිටෝන්. ඔය වගේ අපිට කිව්ව හැකි අපගමන ද්‍රාවණ තව දෙකක් විතර දාන්නම් මම. ප්‍රධාන එක්කෙනා මතක තියාගන්න. මෙතෙන්ට තව එකක් ඇසිටෝන් ඊතර්. ඊතර් CH3OCH3. ඇසිටෝන් කාබන් ඩයිසල්ෆයිඩ්. ඍණ අපගමන වලට HCl ජලය, ඇසිටික් අම්ලයේ ජලය, ඉතින් උදාහරණ කීපයකුත් මතක තියාගන්න ඕනි. ඔහොම. ඊට පස්සේ අපි බලන්න ඕනි විද්‍යාගාරයේදී ද්‍රාවණය මේ පරිපූර්ණ ද්‍රාවණ රවුල් නියමයේ පිළිපදින ඒවා පරිපූර්ණ ද්‍රාවණ කියනවා. අතන ආකර්ෂණ බල දුර්වල වෙලා අලුතෙන් ඇති වෙච්ච ඒවා දුර්වල වෙලා වැඩි වාෂ්ප පීඩන ඇති කරනවා නම් ධන අපගමන කියන. අඩු වාෂ්ප පීඩන ඇති කරනවා නම් ඍණ අපගමන කියලා කියනවා. ඊට පස්සේ අපි දැනගන්න ඕනි විද්‍යාගාරයේ අපි ද්‍රාවණයක් හැදුවොත් ඒ හැදුනේ පරිපූර්ණද ඍණද ධනද කියලා කොහොමද බලාගන්නේ කියලා. ඒවා බලා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. මේ වාෂ්ප පීඩන හොයලා ඇති වෙන ගණන් දැන් ගණන් ඒවා හොයන්න බෑ ලේසියට. හදන ක්‍රමය තමයි එක ක්‍රමයක් තමයි උෂ්ණත්ව මානයක් තියලා සංඝටක දෙක මිශ්‍ර කරනවා. මිශ්‍ර කරනකොට වෙන්න පුළුවන් වැඩ තුනයි. උෂ්ණත්වයේ වෙනසක් නොවෙන්න පුළුවන්, උෂ්ණත්වයේ ඉහළ යන්න පුළුවන්, උෂ්ණත්වයේ පහළ යන්න පුළුවන්. එතකොට අපි අර බිඳෙන බන්ධන සෑදෙන බන්ධන සංකල්පේ අරන් ගලපන්න ගියොත් මෙන්න මේ වගේ සේරම බන්ධනවල ප්‍රබලතා සමාන නම් පරිපූර්ණ ඒවායේදී මේවායේදී ඩෙල්ටා H බිඳුව වෙනවා. හැදෙන බලයි සෑදෙන බල බිඳෙන බල සමාන වුණාම
තාපය අවට පරිසරයට පිට කරන්නෙත් නැහැ, උරා ගන්නෙත් නැහැ. ඒක ඇතුළෙම ශක්ති හුවමාරු වෙනවා සමානව. උෂ්ණත්ව වෙනසක් නොවේ. අන්න බලන්න එතකොට හඳුනා ගන්න ක්‍රමය කොහොමද? පරිපූර්ණ ද්‍රාවණ අපරිපූර්ණ ඒවා උෂ්ණත්ව මානයක් තබා සංඝටක මිශ්‍ර කර උෂ්ණත්ව විපර්යාසයේ පරීක්ෂා කරනු ලැබේ. උෂ්ණත්වයේ වෙනසක් නොවේ නම් ද්‍රාවණය පරිපූර්ණයි. හේතුව බිඳෙන බන්ධන සෑදෙන බන්ධන සමාන නම් ඒවයේ ශක්ති හුවමාරුව සමානව සිද්ධ වෙලා බාහිර පරිසරයට ශක්තියක් දෙන්නේ නැහැ. ඩෙල්ටා H බිඳුවයි. උෂ්ණත්ව වෙනසක් නොවේ. උෂ්ණත්වයේ පහළ බැසී නම් තාප අවශෝෂක නම් ඒකේ කියන්නේ හැදෙන බන්ධන දුර්වලයි, බිඳිච්ච බන්ධන ප්‍රබලයි. හැදෙන බන්ධන දුර්වලයි කියන්නේ ධන අපගමන. ධන අපගමන වලදී ධන ඩෙල්ටා H එකක් පවතිනවා. උෂ්ණත්වය පහළ බහිනවා. මිශ්‍ර කරනකොට උෂ්ණත්වයේ පහළ බහිනවා නම් ඒක ධන අපගමන. අනිත් එක උෂ්ණත්වයේ ඉහළ ගියා නම් පොඩි දශම ගානකින් හරි ඉහළ යනවා නම් එතකොට හැදෙන බන්ධන පැත්ත ප්‍රබල වුණාම ලොකු තාපයක් පිට වෙනවා. ඒක නිසා තමයි උෂ්ණත්වයේ ඉහළ යන්නේ. උෂ්ණත්වයේ ඉහළ යනවා නම් ඍණ අපගමන. ඍණ ඩෙල්ටා H නම් තාපදායක නම් T ඉහළ යනවා ඍණ අපගමන වලදී. ඉතින් බලන්න පරිපූර්ණ ද්‍රාවණයක් හඳුනා ගන්න ලේසිකම උෂ්ණත්ව මානයක් තියලා කලවම් කරනවා. කලවම් කරපුවාම උෂ්ණත්ව වෙනසක් නොවේද, වැඩි වේද, අඩු වේද? වෙනසක් නොවේ නම් පරිපූර්ණයි. වැඩි වේ නම් හැදෙන පැත්ත ප්‍රබලයි ධන ඍණාපගමන. අඩු වේ නම් හැදෙන පැත්ත දුර්වලයි ධනාපගමන. ආනේ හඳුනා ගන්න විදිය. තව ක්‍රමයක් පුළුවන් අපිට පරිමා මැනලා ඝන සෙන්ටිමීටර් 100 මැනලා අපි මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා ලැබෙන පරිමාව බලනවා. 100යි 200ම වුණාද? 199.8ක් වුණාද? 200.3ක් වුණාද කියලා අපි බලනවා. මොකද සංඝටකවල පරිමා මැන මිශ්‍ර කර මුළු පරිමාවත් සමග සසඳනු ලැබේ. ඒතර පරිමා වෙනසක් නොවේ නම් ඒ කියන්නේ කලින් හිටිය දුර පරතර වලින්ම ඉන්නවා බන්ධන සමානව ඇති වෙලා තියෙන්නේ. පරිපූර්ණයි. පරිමාවේ වැඩිවීමක් පෙන්වයි නම් දශම ගානකින් හරි වැඩි වෙනවා නම් අංශු එකිනෙකාගෙන් ඈත් වෙලා. ඒ කියන්නේ බන්ධන දුර්වල වෙලා. ධනාපගමන. පරිමාව පොඩි දශම ගානකින් හරි අඩු වෙනවා නම් පරිමාවේ අඩුවීමක් පෙන්වයි නම් ඇති වූ බන්ධන අලුත් ඒවා ප්‍රබල වෙලා හිර වෙලා. එතකොට ඍණාපගමන ද්‍රාවණයක් වෙනවා. බලන්න එතකොට ලේසියට පරිපූර්ණ වන නොවන ද්‍රාවණ හඳුනා ගන්න හැටි. උෂ්ණත්ව විපර්යාසය බලනවා, පරිමා විපර්යාසය බලනවා. ආන්නේ ක්‍රමයට කියලා Taman දැනගන්න ඕනි. එතකොට සංඝටක දෙකක් මිශ්‍ර කරනකොට රත් වුණා කියලා කිව්වනම් ඒ ද්‍රාවණයේ ඍණාපගමන වාෂ්ප පීඩන පාතනයක් වෙනවා කියන එක Taman දැනගන්න ඕනි. හරිද? ඒ විදිය. ඔය රවුල් නියමයේ ගණිතමය ප්‍රකාශයෙන් ගත හැකි වෙනස් සම්බන්ධතා තියෙනවා. ඒවත් දැනගන්න ඕනි පරිපූර්ණ ද්‍රාවණ වලට විතරයි. දැන් අපිට PA සමානයි P not SA කියලා කිව්වනේ. ඉතින් මේක ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරලා ගත්ත නිසා SA ධන SB මවුල භාගවල එකතුව එකක් වෙනවා. සංඝටක දෙකයි ද්වයංගී ද්‍රාවණය. එතකොට මේකේ SA වෙනුවට SA සමානයි 1 ඍණ XB. මේ විදිහට අපිට මෙතෙන්ට ආදේශ කළ හැකි. කවුද? PA සමානයි P not A 1 ඍණ XB. වරහණ අයින් කරලා බලන්න. වරහණ අයින් කළාම PA සමානයි P not A 1 ඍණ P
P naught A SB මේක එහා පැත්තට ගෙනියමු ධන වෙන්න. P naught A SB සමානයි P naught A ඍණ PA. SB සමානයි P naught A ඍණ PA බෙදන්න ඕනි P naught A. ඉතින් මේකත් රවුල් නියමය කියලා ප්‍රකාශ කරනවා. මොකද්ද? යම් සංඝටකයක සංතෘප්ත වාෂ්ප පීඩනයේ සාපේක්ෂ පාතනය මේ P naught A PA කියන්නේ සම්සුද්ධ අවස්ථාවේ ගාන දැන් ගාන පහළ වැටිච්ච ගාන මුල එකේට සාපේක්ෂව ගත්තම ඒක සමානයි අනිත් කෙනාගේ මවුල භාගයට. එක් සංඝටකයක සංතෘප්ත වාෂ්ප පීඩනයේ සාපේක්ෂ පාතනය අනෙක් සංඝටකයේ මවුල භාගයට සමාන වේ කියලා කියන්න පුළුවන්. ඒක කතාවක්. මේකෙන් ගත හැකි විකාශයක්. මේ බලන්න තව විකාශයක්. PT සමානයි P naught A SA ධන P naught B XB. මේකටත් අපි මෙතෙන්ට දාමු එක ඍණ XB ධන P naught B XB. වරහන අයින් කරපුවාම PT සමානයි මේ දෙකටම SB පොදුයි. PT සමානයි P naught A මෙතන ධන XB පිටට ගමු. එතකොට P naught B ඍණ P naught A. ඔය තවත් සම්බන්ධතාවය. අර මවුල භාග දෙකේ එකතු එකයි කියලා ගත්තාම අපිට ඔහොම දාන්න පුළුවන්. මේ SA වෙනුවට එක ඍණ XB දැම්මා. මේකයි දෙකටම SB පොදුයි. SB පදේ පිටට ගත්තම මේ වගේ විකාශන ගත්ත හැකි. ඔය එතකොට ඒ රවුල් නියමයෙන් එන සම්බන්ධතා දාලා ගත හැකි විකාශනයන් වෙනවා. ඔය විදිහට. හරි. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ අර වාෂ්ප කලාපයට ගියාම ද්‍රවයේ වාෂ්ප වෙලා ගියාම වාෂ්ප කලාපයේ මවුල භාග මේක SASB උඩ දානවා YAYB කියලා. වාෂ්ප කලාප මේක ද්‍රවය මේක වාෂ්පය. ඉතින් අපිට මෙතන වාෂ්ප කලාපයට ලියන්න පුළුවන් ඩෝල්ටන්ගේ ආංශික පීඩන පිළිබඳ නියමයෙන් ආංශික පීඩනය සමානයි මුළු පීඩනය වැඩි කිරීම මවුල භාගය. YA මේ ආංශික පීඩන පිළිබඳ නියමය. රවුල් නියමයෙන් ලිව්ව හැකි PA සමානයි P naught A SA කියලා. ඔහොම. දැන් මේකෙන් ඉහත දෙකෙන් කියන්න පුළුවන් PT වරක් YA සමානයි P naught A SA. එහෙනම් YA සමානයි P naught A SA බෙදීම PT.
ඔය විදිහට. y බීටත් ලිව්ව හැකි මේකට සමානව. y b සමානයි p0 b xb බෙදීම pt. දැන් බලන්න මේ දෙකෙන් ya බෙදීම yb කියලා ගත්තොත් අපිට එනවා p0 sa යට p0 b xb කියන සම්බන්ධය. ඔය විදිහට. ඔය ආකාරයට. වාෂ්පයේ සංයුතිය අපිට ඔය විදිහට ලබා ගන්න පුළුවන්. එතකොට අපිට වාෂ්පයේ සංයුතිය ඔය විදිහට ලබාගෙන ප්‍රස්ථාරගත කරන්න ගියොත් මොකද්ද අපි ගන්නවා වාෂ්ප පීඩන ප්‍රස්ථාරේ නැතුව තාපාංක ප්‍රස්ථාරේ. මේ පැත්තට ගන්නවා උෂ්ණත්ව. මේ පැත්තට මෞල භාග ගන්නවා. එතකොට අපි අර කිව්ව විදිහට වාෂ්ප පීඩනයේ අඩු කෙනෙක් වුණොත් තාපාංකය යාගේ වැඩි වෙනවා. වාෂ්ප පීඩනයේ වැඩි කෙනෙක් වුණොත් තාපාංකය අඩු වෙනවා. එතකොට තාපාංක ප්‍රස්ථාරය එනවා මෙන්න මේ ආකාරයට වගේ. T0 A T0 B. එතකොට A ගේ වාෂ්ප පීඩනයේ වැඩිකම තියෙන නිසා තාපාංකයේ අඩුකම. B ගේ වාෂ්ප පීඩනයේ අඩුකමක් තියෙන නිසා තාපාංක වැඩිකම. හරියට යටින් වාෂ්ප පීඩන ප්‍රස්ථාරය බැලුවොත් තල දර්පණ ප්‍රතිබිම්බය වගේ. අඩු වාෂ්ප පීඩන වලට වැඩි තාපාංක. වැඩි වාෂ්ප පීඩන වලට අඩු තාපාංක. ඉතින් මේකට අනුරූපව මෙන්න මේ සම්බන්ධතා වලින් YA සමානයි YB සමානයි කියලා වාෂ්පයේ සංයුති ගත්තොත් මෙන්න මේ ආකාරයට ඕනෑම පීඩනයකට අදාළව වාෂ්පයේ සංයුති අපිට ඔහොම ලැබෙනවා. මේක එතකොට තාපාංක ප්‍රස්ථාරය. උඩ එක වාෂ්පයේ සංයුති. වාෂ්පයේ සංයුතිය. එතකොට අපි මෙතන S1 කියලා අවස්ථාවක් සැලකුවොත් එයාගේ තාපාංකය හොයාගෙන උඩ ප්‍රස්ථාරයට යනවා. මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට බලපුවාම T1 අන්න S1 ද්‍රාවණයේ තාපාංකය T1 වෙනවා. වාෂ්පයේ සංයුතිය බලන්න අපි මේ පැත්තට එනවා. මෙතෙන්ට ආවම මෙතන S2 වෙනවා. හැබැයි S2 කියවා ගන්න වෙන්නේ මෙතනින්. ඔය විදිහට. එතකොට මේ උඩ පැත්තේ තාපාංකයටත් වඩා ඉහළ මේ ප්‍රදේශයටම කියනවා වායු කලාපය. මේ තාපාංකයට ගිහිල්ලා නැති පහළ උෂ්ණත්වවලදී තියෙන්නේ ද්‍රව කලාපය කියනවා. මේ තාපාංකයේ සමීපයේ මේ කොටු වෙච්ච ප්‍රදේශයේ ද්‍රව වාෂ්ප දෙකම තියෙනවා කියලා කියනවා. කලාප රූප සටහන. උෂ්ණත්වයේ අඩු වෙලාවේ තියෙන්නේ ද්‍රව. නිල් පාට රේඛාව තාපාංකේ. ඊටත් ඉහළම ඉහළ තියෙන්නේ වාෂ්ප. තාපාංකයේ සමීපයේ මෙහෙම. S1 ද්‍රාවණයේ තාපාංකය T1යි. එම T1ේදී ඇතිවන S1ෙන් ඇතිවන වාෂ්පයේ සංයුතිය S2යි. ඉතින් මේ වාෂ්පයේ ඝනීභවණය කළොත් S2 සංයුතිය අපිට ලබා ගන්නත් පුළුවන්. ඔය විදිහට අපි පරිපූර්ණ ද්‍රාවණයක කලාප රූප සටහන සලකුණු කරනවා. ඔය ආකාරයට. වාෂ්පයේ සංයුති ප්‍රස්ථාරය. ඉතින් අපිට මේ ප්‍රස්ථාරයේ මගින් තමයි අපි ලබා ගන්න යන්නේ අපි කාබනික රසායනයේදීත් පොඩ්ඩක් කියන කර්මාන්ත පාඩමෙත් කියන්න තියෙන භාගික ආසවණය කියන එක. පරිපූර්ණ ද්‍රාවණයක තියෙන සංඝටක වෙන් කර ගන්න භාවිතා කරන ක්‍රමය.
භාගික ආසවණිය. ඒ භාගික ආසවණියේදී අපි කරන්නේ ඒ මිශ්‍රණය රත් කළා ලැබෙන වාෂ්පය ඝනීභවණය කරනවා. ඒතර වාෂ්පශීලී සංඝටකය වැඩිපුර වාෂ්ප කලාපයට එනවා. ඉතින් සාමාන්‍ය භාවිතයේ කියනවා අපි පැසවීමේ ක්‍රමයෙන් නිපදවන ලද මධ්‍යසාර පළතුරු සීනි ද්‍රාවණ ඊස්ගේ ක්‍රියාවෙන් මධ්‍යසාර හදනවා. ඒ මධ්‍යසාර හැදුනහම මේක සංසුද්ධ කරගන්න මේක පාවිච්චි කරනවා කියන කතාව. එතකොට අපි කරන්නේ මේ විදිහට. කරන්නේ රත් කළ ඇතිවන වාෂ්පය ඝනීභවණය කරනවා. ඒ ඝනීභවණය කරපුවාම වාෂ්පශීලී සංඝටකයේ වැඩි ප්‍රතිශතයක් අපිට වාෂ්පයට ලැබෙනවා. මේ බලන්න S1ට වඩා S2 පැත්තට මේ සංයුතිය ගිහිල්ලා S2 කියලා කියන්නේ තාපාංකයේ අඩු එක්කෙනා. ඉතින් මේ ද්‍රවයේ ආය නැටෙව්වොත් මෙතෙන්ට යනවා. ඒක මේ ආකාරයට යනවා. S3. ඔය විදිහට වාෂ්පයේ සංයුතිය මේ පැත්තට S2 S3 ගමන් කරනවා. භාගික ආසවණිය. එතකොට සංසුද්ධතාවයේ වැඩි කරගන්න ඕනි නම් ඒ භාවිතා කරන වාෂ්පය නැවත ඝනීභවණය කළා ආසවණය කරන්න ඕනි. එතකොට ඒක කරන්න ලේසියට උපකරණයක් තියෙනවා විභාජක අටලුව නැත්තම් භාගික ආසවන කුළුණ කියලා එකක්. ඒ වගේ එකකදී මේ වගේ උස කුළුණක අපි ලේසියට පැහැදිලි කරගන්න මෙතනින් රත් කරනවා. රත් කරනකොට මේව වාෂ්ප වෙනවා. වාෂ්ප වෙලා එන වාෂ්ප ඝනීභවණය වෙන්න මේකේ තැටි වගේ වොම හයි කරලා තියෙනවා. ඔය විදියට. එතකොට මේ උඩට එන වාෂ්ප මේ උඩ බිත්තිවල ඝනීභවණය වෙලා ගලාගෙන ඇවිල්ලා මේ තැටිවල පිරෙනවා. ආය මේ තැටි රත් වෙලා වාෂ්ප වෙනවා. භාගික ආසවන කුළුණේ. ඉතින් මෙහෙම ගියාම ඒ තැටි වලින් වාෂ්ප වෙලා අන්තිමටම වාෂ්ප වෙලා යනකොට මෙතන ඝනීභවණය කරන්න මේ පැත්තට කන්ඩෙන්සර් එකක් දාලා තියෙනවා. අර සිසිල් ජලය මෙතනින් ජලය ඇතුල් කරනවා. මෙතනින් ජලය පිට වෙනවා. මෙතනින් අපිට අවශ්‍ය ද්‍රවය එහෙම ලැබෙන විදිහට. ඉතින් මේකේ උස වැඩි වෙන්න නැවත නැවත ඝනීභවණය වෙවි වාෂ්ප වෙනවා. ඉතින් ආන්න එහෙම වාෂ්ප වෙන වාර ගන්න වැඩි වුණාම මේ ප්‍රස්ථාරයේ තාපාංකය අඩු එක්කෙනා බවට එනවා. ඉතින් අපිට යන්තම් වෙන් කරගන්න ඕනි නම් අපි එක සැරේයි ආසවණය කරන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති අර නීති විරෝධී විදියට මත්පැන් නිපදවන එක. කසිප්පු පෙරනවා කියන්නේ. ඒකෙදි කරන්නේ අර අපද්‍රව්‍ය වලින් මත්පැන් ටික වෙන් කරගන්න එක සැරේයි රත් කරලා සීත. මේ වගේ කුළුණක් ඕනේ නැහැ. එක තඹ දඟරයක් අස්සේ යවනවා වතුරේ දාපු එක සැරේකට සීතල කරලා ගන්නවා. ඒන මධ්‍යසාර ප්‍රතිශතයත් මත්පැන් වල අඩංගු ගානට වඩා වැඩි නිසා මේ ජලය දාලා තනුක කරනවා. නමුත් අපිට ඖෂධ වලට විද්‍යාගාර වලට සංසුද්ධතාවයේ ඉහළ මධ්‍යසාර අවශ්‍ය විට මේ වගේ විභාජක කුළුණක් භාගික ආසවන කුළුණක් භාවිතා කරලා තමයි වෙන් කරන්නේ. ඉතින් මේ වැඩේ කරන්න පරිපූර්ණ හරි බොහෝ දුරට පරිපූර්ණ ද්‍රාවණයක් තියෙන්න ඕනි. ඉතින් අපේ ඍණාපගමන ද්‍රාවණ වල ගත්තාම ඒක ටිකක් අමුතුයි. තාපාංක ප්‍රස්ථාරය මෙහෙම වාෂ්ප පීඩනය අඩු නිසා මේ වගේ උත්තල හැඩයට වක්‍රයක් එන්නේ. වාෂ්පයේ සංයුති ප්‍රස්ථාර ඔහොම එන්නේ. ඉතින් මෙතන විශේෂ තැනක් එනවා නියත තාපාංක මිශ්‍රණයක් කියලා. ධනාපගමන වලදී වාෂ්ප පීඩන වැඩි, මැදදී වැඩි. එතකොට තාපාංක ප්‍රස්ථාරය අවතල හැඩයක් ගන්නවා ඔහොම. වාෂ්පයේ සංයුති ප්‍රස්ථාර ඔහොම ඉන්නේ. ඉතින් මෙතන අමුතු තැනක් එනවා නියත තාපාංක මිශ්‍රණ. ඒ කොටස් අපේ විෂය නිර්දේශයට නෑ. පොඩ්ඩක් වැඩි අපගමනයක් තියෙන ඒවායි මෙහෙම තියෙනවා.
ඒක නිසා අපේ සංසුද්ධව වෙන් කරන්න බෑ පරිපූර්ණ නොවන ද්‍රාවණ. භාගික ආසවණේ කරන්න පුළුවන් පරිපූර්ණ ද්‍රාවණ. හරි? එතකොට මේ ද්‍රාවණ වලට තාපාංක මේ විදියට විචලනය වෙනවා කියන එක දැනගන්න. වාෂ්ප පීඩනයේ අඩු එක්කෙනාගේ තාපාංක වැඩි වෙනවා. වාෂ්ප පීඩන වැඩි එක්කෙනාගේ තාපාංක අඩු වෙනවා. මෙතන එතකොට අපි කියනවා හරියට තාපාංක ප්‍රස්ථාරයේ එන්නේ වාෂ්ප පීඩන ප්‍රස්ථාරයේ තල දර්පණ ප්‍රතිබිම්බයක් වගේ කි. මේක අවතල වක්‍රේ අරක උත්තල වක්‍රේ. මෙතන වාෂ්ප පීඩනය අඩුයි. මේ පැත්තට වැඩි. ඉතින් මේ වැඩි මෙතන අඩු තැන වැඩි වෙනවා වැඩි තැන අඩු. මෙතන මැද අඩුයි මැද වැඩි වාෂ්ප පීඩනයේ තාපාංක අඩු. මේ කොටස් අපේ විශේෂ නිර්දේශේ කතා කරන්න කියලා නැහැ. පරිපූර්ණතාවයෙන් වැඩි අපගමනයක් තියෙන ඒවට. අපිට කියලා තියෙනවා මේවට පොදුවේ තාපාංක ප්‍රස්ථාර මේ ආකාරයි කියලා දැනගත්තම ඇති කියලා. මොකද්ද? මේ තමයි පරිපූර්ණ ද්‍රාවණයක. මේකට වඩා තාපාංකයේ ටිකක් උඩින් ඇදලා පෙන්වන්න ඍණාපගමන. ධනාපගමන වල මේ වගේ තත්වයක් කියන්නේ. මැද එක්කෙනා පරිපූර්ණ. එතකොට මේ වගේ ප්‍රස්ථාර මේ අධික ඍණ අධික ධනාපගමන තියෙන ඒවා ප්‍රස්ථාර ඕන ඒවා භාගික ආසවණේ වෙන් කරන්න බෑ කියලා දැනගන්න ඕනි කියන එක විතරක් දැනගත්තාම ඇති. භාගික ආසවණේ සංසුද්ධ කරන්න පුළුවන් පරිපූර්ණ ද්‍රාවණ කියලා. එතකොට නැවත නැවත වාර කීපයක් ආසවණේ කරන්න විභාජක අටලුව භාවිතා කරනවා. භාගික ආසවණ කුළුණ. ඉතින් අපේ සාමාන්‍ය දැනුමට මේක දෙපාරක් උදාහරණ දෙකක් දෙන්න කියලා තියෙනවා. එකක් තමයි අපි කර්මාන්ත පාඩමේ කරන පැසවීමේ ක්‍රමයෙන් නිපදවන ලද මධ්‍යසාරවල මධ්‍යසාර වෙන් කර ගැනීමට භාවිතා කරනවා කියන එක. ඊළඟ එකක් කියන්න තියෙනවා අපේ තෙල් පිරිපහදුවේ සපුකස්කන්ධේ තෙල් පිරිපහදුවේ බොර තෙල් වල තියෙන සංඝටක වෙන් කරන්න මේක භාවිතා කරනවා කියලා. ඒකේ කාබන් ගාන වෙනස් වෙනකොට තාපාංක වෙනස් අය ඉන්නවා. ඒගොල්ලෝ භාගික ආසවණේ වෙන් කරනවා. හැබැයි ඒකෙදි නම් මේ කුළුණේ විවිධ උස මට්ටම් වලින් නල දාලා තියෙනවා. භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල්, එන්ජින් ඔයිල් අර වගේ මේ වගේ වෙන් කරන්නත් බෑ. අන්තිමට ඒක වායුවක් වගේ එන්නේ ද්‍රව කරන්නත් බෑ. අපේ ගෑස් එක ඒක වායුරෝධක භාජනයකටම ගන්න ඕනේ. භාගික ආසවණයෙන් තමයි හැබැයි උඩ පහළ දෙකක් නෙමෙයි සංඝටක ගණනාවක් විවිධ උස මට්ටම් වලදී ඒක වෙන් කර ගන්නවා කියන එක තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි කියනවා අර තව එකක් ඇමෝනියා කර්මාන්තයට නයිට්‍රජන් වායුව අවශ්‍ය කොට වායුගෝලීය වාතය ඍණ 200 දී ද්‍රව කරනවා. ද්‍රවීකරණය කළා ඊට පස්සේ ඒක භාගික ආසවණය කළා N2 ගන්නවා කියන එක. වාතයේ භාගික ආසවණය කරන්න බෑ. වාතයේ ද්‍රවයක් නෙමෙයි වායු. අපි ද්‍රවයි භාගික ආසවණය කරන්නේ. ඒක නිසා වායුගෝලීය වාතයේ ඍණ 200 දී සීතල කරපුවාම ඔක්සිජන්, නයිට්‍රජන් ඔක්කොම ද්‍රව වෙනවා. ඊට පස්සේ භාගික ආසවණය කළා නයිට්‍රජන් ගන්නවා කියන එකත් එතෙන්දි කියනවා අර මධ්‍යසාර පැසවීමේ ක්‍රමයට ඔය ආකාරයට ගන්නවා කියන එක බලන්න ඕනි. එතකොට අපි ඔය කතා කළේ ඉස්සෙල්ලාම කිව්ව විසම ජාතීය කලාප සමතුලිතතාවයේ සම්බන්ධ තොරතුරු. එතකොට Taman දෙයක් අර ප්‍රශ්න සාකච්ඡා කරනකොට දැනගන්න ඕනි ද්‍රවයකට අපි හිතමු P0 A විශාලයි P0 B පොඩ්ඩක් වැඩි. AB මිශ්‍ර කරපුවාම පරිපූර්ණ ද්‍රාවණයක් හැදුනා. ඒකේ අහනවා ACAට 50යි නැත්නම් සම මවුල NN මවුල මිශ්‍ර කරා. අහනවා සංතෘප්ත වුණාට පස්සේ උඩ අපි කිව්ව YA YB කොහොම වෙනවද?
SASB කොහොම වෙනව ඇද්ද කියලා නිතර අපේ ප්‍රශ්න වලට ගන්නවා. ඉතින් මේ සමමවුල මිශ්‍ර කළා කියලා කියන්නේ 2n වලින් n මෙයා ඉන්නවා කියන්නේ 150යි. 150යි. එතකොට 150 මිශ්‍ර කරපුවාම මේ P not B වැඩි කියන්නේ B වැඩි වැඩියෙන් වාෂ්ප කලාපයට යනවා. ඒ වැඩි වැඩියෙන් වාෂ්ප කලාපයට යනවා. B ගේ වාෂ්ප පීඩනය අඩුයි කියන්නේ ආකර්ෂණ බල ප්‍රබලයි වාෂ්ප කලාපයට යෑම අඩුයි. ඒතර මේ දෙන්න සමසමව මිශ්‍ර කළ නිසාත් SA වැඩි වැඩියෙන් වාෂ්ප කලාපයට ගිය නිසා ද්‍රාවණයේ මේ විදිහටපත් වෙනවා. SA ප්‍රතිශතය අඩු වෙනවා, SB වැඩි වෙනවා. මෙයා අඩු වීම නිසා මෙයා වැඩි වෙනවා. වාෂ්ප කලාපයේ බලනකොට මේ පැත්තට තියෙනවා. ඒගේ වාෂ්ප පීඩනය වැඩි කියන්නේ වැඩි වැඩියෙන් වාෂ්ප කලාපයට ගියා. ඒතර ද්‍රව කලාපයේ ඉන්න ප්‍රතිශතය අඩුයි. B යන්නේ අඩුවෙන් නිසා වාෂ්ප කලාපයේ අඩුයි, ද්‍රව කලාපයේ වැඩි කියලා දැනගන්න. මිශ්‍ර කලයේ සමමවුල නිසා SA සමානයි SB වෙන්නේ මිශ්‍ර කළ විට. අපෙන් අහන්නේ මිශ්‍ර කළ විට නෙවෙයි සමතුලිත වුණාම. සමතුලිත වෙනකොට A සංඝටකයේ වැඩියෙන් වාෂ්ප කලාපයට යනවා. ද්‍රවයේ මවුල භාගයේ SA සමතුලිත විට. එතකොට එයා අඩුයි. B වැඩියෙන් කැපිලා පේනවා. වාෂ්ප කලාපේ A වැඩි B අඩුවෙන් කැපිලා පේනවා කියන එක දැනගන්න ඕනේ.